ධර්මයේ ලං කරන මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නට. අදත් මෙත්නෙත් පාමුල ආරම්භ කරන මොහොතේ මෙත්නෙත් පාමුලේ කරු දේශකයන්න් වහන්සේ ගම්පහ මෙලිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුරන වහන්සේව බොහොම ගෞරව සිතින් ශ්‍රද්ධාවෙන් මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. අද ධර්මදේශනාවේ දායකත්වයේ කොටුගොඩ නිවාසිපුර නම්බර 4 නිවසේ පදිංචි ඉන්ද්‍රාණී මහින්දසිංහ මහත්මිය ඇතුළු පින්වතුන් සිදු කරන්නේ ඔවුන්ගේ ඒ අභිමතාර්ථයන් සාක්ෂාත් වන්නට මේ ධර්මදේශනාවේ කුසලයේ හේතු වේවායි කියලා ගෞරව සිතින් ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ. මෙත්නෙත් පාමුල තුළ පහුගිය සති කිහිපය වගේම මරණය පිළිබඳව කෙරෙන්නා වූ විග්‍රහය, එවැගේම අසුභය පිළිබඳව කෙරෙන්නා වූ විග්‍රහය, සංවේගය ඇතිවීම පිළිබඳව කෙරෙන්නා වූ විග්‍රහය අදත් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ උතුම් ධර්මානුශාසනාව පැවැත්වීමට පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුරන වහන්සේට ගෞරව සිතින් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සදාතනික සොම්නස සොයා යන ගමනෙහි රැඳෙන අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයාට සුපුරුදු ලෙස මෙත්නෙත් පාමුලින් විහිදෙන දහම් අමා ඔසුවෙන් ඒ උතුම් සදාතනික සුවය ලබන්නට, සොම්නස ලබන්නට සියලු දෙව් බඹ සේනාව වෙත කෙරෙන මේ දහම් සවන උදෙසාවන ඇරයුම පිළිගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අප දේවතා ආරාධනාව සමග දැන් සමෝදානිත වෙමු. ගන රැස් වැඩි තරෝ කැටමේ අඹරේ දිලි දෙවිවරෝ රන් වැටක් ලෙස ඇත එකට බැඳී ලෝතුරු සසුන වට කර හද වතින් බැඳී සඳහන් අසන්නට ඇරයුම් කරමි බැඳී සග්ගේ කාමේච රූපේ ගිරසිකර තටිතාන් තලික් විමානේ දීපේරත් තේත ගාමේ තරුවන ගහනේ ගේවත් තුම් හිකෙත්තේ බුම්මාටයන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාග තිත්තන්ත සන්තිකේදං මුනිවර වචනං සාධරෝ මේ සුනං संप्राप्तो देव मम नरनादी बुद्ध श्रावक समूहया समगिන් ඒ තථාගත භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කොට නමස්කාර කරන මොහොතයි. කරුණා සිසිල තුන් ලොවටම බෙදන ලදී ඒසුවින්ද සෝ සතනිපි උදන ලදී හද පුද සුනක් ලෙස බුදු රජු උදන ලදී සඳහම් නැසීමට සිරිපා වන්දින ලදී
බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යථාපි කුම්භකාරස්ස කතං මත්තික භාජනං සබ්බං වේදන පරියන්තං එවං මච්චාන ජීවිතං ලෞතුරා අමාදහමේ අනන්ත රසය ජීවන ගමනෙහි සොයන රස අතරට සමීප කර ගනිමින් ඒ සොයන ජීවිත රසය අර්ථවත් කරගන්නටත් එවැගේම ලෞකික ජීවන රසයන් අභිබවා ලෝකෝත්තර රසය අරමුණු කරගෙන දිවි මඟ ඒ සඳහා ආශක්ත කොටගෙන සිටින පරම පූජනීය ගරු කටයුතු මහා සංගරුවනේ පූජ්‍ය පාදයන් වන්දනා කරමින් අවසර ප්‍රාර්ථනා කරනවා. පින්බර පැවිදි දිවියක වාසනා මහිමය ළඟා කරගත් පින්වත් ගරු කටයුතු මෙහෙණින් වහන්සේ එවැගේම සද්ධර්ම ශ්‍රාවක ශ්‍රාවිකා ලක්වැසිලෝවැසි සදහැවත්නි අදත් පින්නැති ඔබේ කාලය කැප කර ගනිමින් සකීය උභයාර්ථ සංසිද්ධිය උදෙසා සැනසුම ළඟා කර ගැනීම උදෙසා බෙත්නෙත් පාමුලින් විහිදෙන දහම් සුගන්ධය වහනය කර ගන්නට එසේත් නොවේ නම් වහනය වන දහම් සුගන්ධය හදවතට ළඟා කර ගන්නට සූදානම් වෙන පින්බර උදෑසන අපි අදිෂ්ඨාන කරනවා පින්වත් හැම දෙනාටම නොඅඩුව දෙලොව සුව දෙන ඒ අමා ශාන්තියම උදාපත් වන්නට මේ දෙහෝරාවක කාලය උපකාරී වේවා කියා. අද මේ සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ අපේ net FM ගුවන් විදුලියේ අප සිදු කරන ධර්ම දේශනා සඳහා වැඩි වාර ගණනක් දායකත්වයේ දරමින් වාර්ෂිකව දායකත්වයෙන් බැඳෙන අපේ කොටුගොඩ නිවාසිපුර අංක N4 නිවසේහි රැඳි ඉන්ද්‍රාණී මහින්ද්‍රසිංහ පින්වත් මහත්මියයි. එතුමිය මේ සම්බුද්ධ ශාසනය උදෙසා අප්‍රමාණ මෙහෙවරක් ආමිසමය පූජා අංශයනුත් සම්පූර්ණ කළ භාග්‍යවන්ත අම්මා කෙනෙක්. වඩ වඩාත් මේ ශාසනික ජීවිතයට ළඟා වෙන්නට හේතු වුණු කරුණු අතර 2018 ජූලි මාස 24 වෙනි දින අභාවයට පත් වුණු රංගනී ගුණතිලක නම් සෙනෙහබර එකම දියණියගේ අභාවය විශේෂයෙන් හේතුබුත වුණා. මුලින් ඒක ලෞකික සංවේගයක් බවට පත් කරගෙන ඒක රාශී වුණා. අද වන විට ධර්ම සංවේගයෙන් ඒ දෙස බලන්නට පුළුවන් ඥාන සම්භාරයක අයිතිය ලබා ගනිමින් සිටිනවා කියන කාරණාව බොහෝම සතුටින් සිහිපත් කරන්න කැමතියි. ඒ සඳහා එක දහම් බිඳුවකින් නමුත් දායක වෙන්නට ලැබීම ගැන අපද නිහතමානී සතුටක් භුක්ති විඳිනවා. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ ජූනි මාසේ 19 වෙනිදාට ඒ අභාවයට පත් වුණු දියණියගේ 35 වන ජන්මදිනයට පින් අනුමෝදන් කරවන ප්‍රාර්ථනාවෙන් බලාපොරොත්තු වෙමි. මේ මොහොත වන විට නව භවයක ප්‍රතිසන්දිය ලබා නව උපන්දිනයක් සමරනු ඇති. නමුත් මේ හමු වූ ජීවිතයේදී දසමසක් කුසහෝවා සිය දියණිය බිහි කළ මොහොත ඉන්ද්‍රාණී මහින්ද්‍රසිංහ මහත්මියට අමතක කළ නොහැකි සිද්ධියක්. හැම අම්මා කෙනෙකුටම හිමියි. ඒ නිසා ඒ ආරමුණු කරගෙන දියණියට පුණ්‍යානුමෝදනා කිරීම ඇතුළු දැරට 92 වෙනි වියෙහි පසුවන
ගර්ටි ගෝමස් සෙනෙහබර මෑණියන්ට ආශිර්වාද කරමින් මේ මාසේ 22 වෙනි දිනට යෙදුණු ජන්මදිනයටත් ආශිර්වාද කරමින් ඉත සාතිරේකව ශාසනික අරමුණු තව රාශියක් ඒක රාශී කර ගනිමිනුයි එම පින්බර මහත්මිය මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ නිසා ඇගේ සියලු ප්‍රාර්ථනා සමුද්ද කරගන්නට මේ ධර්ම දානමය කුසල සම්පත්තියත් ඒ වගේම අපේ රංගනී පින්වත් දියණිය භාවිත කළ කාර්ය ශාසනයට පූජා කළා. යාන දෝ සුඛ දෝ හෝති. සැප විපාක ළඟා කර දෙන්නට පුළුවන් උපරිම ශක්තිය ඒ පින්කමින් උපදින බවත් විශේෂයෙන් මෙහි වැඩ ඉන්න බොහෝ දෙනා වහන්සේලාට මා ඇතුළුව ඒ වාහනයෙන් විශාල පහසුවක් උදාපත් වන බැවින් මේ පිනද මීට ඒක රාශී කරගෙනම මේ සද්ධර්ම ගංගාව විසිර යන වෙලාවේ සතුට සිත උපදවා ගන්නයි එතුමියටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන එතුමියගේ පින්වත් මෑණියන් ඇතුළු ඔබ හැම දෙනාටම මම ආරාධනා කරනවා. අනුන්ගේ පුණ්‍ය නිධානයක් බලබලා හිතේ සොම්නස උපදවා ගන්නවා නම් ඒ පිනේ ශක්තිය තමන්ගේ ජීවිතයටත් ඇතුළු කරගන්න ඒක හේතු උපකාර වෙනවා. සමහර විට වචනයෙන්ත් ඔබ සාදුනාද පවත්වමින් කුසලයට අයිති වචී සංකාරයක් ගොඩන ගන්නටත් ඇති. ඒ වගේම මනෝ සංකාරයකුත් ඒකාන්තයෙන් ගොඩනගා ගන්නට ඇති කියලා මම කල්පනා කරනවා. දැන් මේ මොහොතේ පටන් දෙපැයක කාලයක් අපි අවධානයෙන් සිත මේ ධර්ම දේශනාවන් වෙත යොමු කරන විට ඒ තුල ගොඩනැගෙන්නේ කුසලාභි සංකාරයක්. හද පත්ලෙහිම තන්පත් කරන නිසායි මම ඒකට අபிසංකාර කියලා කිව්වේ. ඒ කුසලාභි සංකාරය අපි ජීවිතේ තදින් අල්ලාගත යුතු දේ අතර අල්ලාගත යුතු වටිනාම සංකාර කොටස තමයි මේ පුඤ්ඤාභි සංකාර කොටස. ඒ වගේම සිතෙන් තදින් අල්ලා නොගත යුතු වහවහ බහැරකට යුතු කොටස තමයි අපුඤ්ඤාභි සංකාර කොටස. ඒ කිව්වේ පාප චේතනා. ඒ වගේම මදහත් තැනක තබාගෙන හිත සංවර්ධනය කරගත යුතු සංඛාර කොටස අපි ඒකට කියන්නේ ආනින්ජාභි සංඛාර කියලා. ඒ කිව්වේ දැහන්ගත වෙච්ච මානසික සංකාරය. දැන් පැයක දෙකක කාලයක් ආදරෙන් ගෞරවයෙන් මේ ධර්ම දේශනාවට හිත නගාගත් තැන ඉඳ ඒ ධර්ම දේශනාවේ කරුණු ඔබේ ජීවිතය සමග ගලපා ගනිමින් සමහර විට සටහන් තබා ගනිමින් මේ ධර්ම දේශනාව තුළම හිත හසුරුවනකොට පින්වත් ඔබට ආනේන්ජාභි සංඛාරවල විචාර කියන කොටස සම්පූර්ණ වෙනවා. යම් දහම් කොටසක් ඔබ ක්‍රියාත්මක කළා කියලා නම් මේ දේශනා කරනවා. අන්න පින්නති ඔබට ප්‍රීතියකුත් පහළ වෙනවා. සමහර කාරණාවක් හොඳින් මතක රැඳෙනවා නම් එතකොටත් හිතේ ප්‍රීතියක් උපදිනවා. දැන් අපි බොහෝ වෙහෙසදරා යම්කිසි ගාථා පන්තියක් කටපාඩම් කරගන්න වීරිය කරලා ඒක හොඳට කටපාඩම් දෙන්න පුළුවන් වුණාම ගුරුවරයා ප්‍රශංසා කළාම කොච්චර ප්‍රීතියක් හිතට පහළ වෙනවද නේද? ඔබ සමිතියක කතාවක් සූදානම් වෙලා කතාවක් පවත්වලා ඉවර වුණාම ඒක ගැන ඇගීමක් කරනවා නම් ඒ සමිතියේදී ඊටාම වටිනා කතාවක් ඉදිරිපත් කළා කියලා එතකොටත් හිතේ ප්‍රීතියක් උපදිනවානේ. ඒ ප්‍රීතිය හරහා ගතේ අප්‍රමාණ සැහැල්ලුවක් උපදිනවා. දැන් මේ ධර්ම දේශනාව ඔබ ප්‍රීතියෙන් නම් අහගෙන ඉන්නේ. ඇඟමැලි නොකඩ තීන මිද්දේට ඉඳ නොතබා නිදි බර ගතියට ඉඳ නොතබා හිතේ ගතේ අලස භාවයට ඉඳ නොතබා කය පුමුදු කරගත්තම කාය සුඛයත් පහළ වේ. මේ සියල්ල තුළ නැවත නැවතත් හිත අර පීති සුඛ දෙදෙනා විසින් විශේෂයෙන් එකඟතාවයේහි පවත්වා ගනිමින් තව තවත් මේ ප්‍රීතිය සුඛය වඩා වර්ධනය කරගන්න අවශ්‍ය කරන ශක්තිය පිණිස පින්නත් ඔබට මේ දෙපැය කාලය ආනින්ජාභි සංකාර කොටසක් උපදව ගන්න පුළුවන්. පින්වත්නි අද අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මරණානුස්සති භාවනාව පිළිබඳව. අපි දේශනා කරගෙන ආමාත්මකා පෙළ පින්නත් ඔබට මතකයි. ඒ තමයි නීවරණ වල තියෙන ලෞකික පැත්ත. අපිට හත් දවසේ මතක ධර්ම දේශනාවක් සඳහා ඉඩකඩ වෙන් කරන්නට සිදු වුණු නිසා
එතෙන් පටන් මේ මරණය පිළිබඳව ධර්මදේශනා කීපයක් සිදු කළොත් හොඳයි කියලා ඔබේ යෝජනාව. ක්‍රියාත්මක කරන දේශනා අතර තුන්වෙනි දේශනාව දේශනා කරලා අදින් අහවර කරන්න බලාපොරොත්තු වෙනවා අපේ සුපුරුදු මාතෘකා වලට ඇතුළු වෙන්නට. පින්වත්නි, මරණය පිළිබඳව අපි දැන් ප්‍රමාණවත් පුහුණු වී ප්‍රශ්නෝත්තර ක්‍රමයේ යටතේ ගිය සතියේදී සාකච්ඡා කළා. අපි තව දුරටත් එහි දිගුවකුත් ගොඩනගාගෙනම මේ මරණානුස්සති භාවනාව ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන කාරණාවත් මරණානුස්සති භාවනාව පමණක් නෙමෙයි මුල් පියවරේදී ඕනෑම භාවනාවකින් අපට ලැබෙන විශේෂ ප්‍රයෝජන මොනවද කියන කාරණාවත් අපි සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු. මම අද උපමාවකුත් එක්ක මරණානුස්සතියට ගාථාවක් තේමා කළේ. මොකද යතහාපි කුම්භකාරස්ස කතං මත්තික භාජන සබ්බං වේදන පරයන්තං එවං මච්ඡාන ජීවිතං. මතකනේ ගාථාව. යතහාපි කුම්භකාරස්ස කතං මත්තික භාජන සබ්බං වේදන පරයන්තං එවං මච්ඡාන ජීවිතං. විශේෂයෙන් මම මතක් කරන්නත් ඕනේ පිරුවාණන් පොත් වහන්සේත් මේ බණහන අතරේදී ඔබ ළඟට ගන්න පුළුවන් නම් එහි තියෙන සතර ආරක්ෂක භාවනා කියලා ඔය සූත්‍ර දේශනා පෙළේ අග ඇති විශේෂ ගාථා පන්තියක්. ඒ ගාථා පන්තියේ තියෙන වර්ණානුස්සති කොටසත් පෙරලා ගත්තොත් අපි මේ කොටසට ඇතුළු වෙනහම ඒකේ අර්ථය තේරුම් ගැනීමට ටිකක් පහසු වෙයි කියලා මම හිතනවා. පින්වත්නි, මා මාතෘකා කළ ගාථාවේ තේරුම මම මෙහෙම කියන්නම්. බලන්න ඔබට වැටහෙනවද කියලා. කුඹල් කාරු තනු අපමණ මැටි බඳුනු කිකලක මුක් කැබලි වෙති අවසන බිඳුනු එමෙන් ආයු පිරිමිනිහාගේ තිබුණු දර කඩ බවට පත් වෙති පස් මත වැටුණු කුමල් කරු තැනුව අපමණ මැටි බඳුන. කුමල් කාර්යය කියන්නේ කාටද? මැටි භාජන හදන කම්කරුවා, නිෂ්පාදකයා. මැටි භාජන හදන නිෂ්පාදකයා හදන අප්‍රමාණ මැටි බඳුනු බින්දෙන අවස්ථා කීපයක් තියෙනවා. සමහර වෙලාවට මැටි ටික සකපෝරුවේ දාලා කරකවනකොට අවශ්‍ය හැඩය ගන්න ඉස්සර වෙලාම මේ මැටි පිළ විසිරලා යන්න පුළුවන්. යාන්තම් හැදීගෙන එනකොට මැටි අර බඳුර විසිරලා යන්න පුළුවන්. ඔන්න එක අවස්ථාවක් නේ. කොහොම හරි අපි හිතමු සමහර විට ඔන්න සකපෝරුවේහි නැත්නම් අර මැටි භාජනයේ හදනේ උල වගේ තියෙන කරකවන කොටසේ හොඳට වරඳ සදු. අතින් හොඳට දැන් මැටි ගාලා උපමට්ටම් කරලා සමහර විට විවිධ රූප කලා නිර්මාණ ඇතුළු කරලා ඔන්න දැන් ඒ භාජනය සකපෝරුවෙන් අයින් කරලා ටිකක් තැව් ගැහෙන්නට ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඝන වෙන්නට ඉඩ තියෙනවා. ඝන වෙන්නට ඉඩ තියලා ඔන්න ඊළඟට උදුනට ගෙන යනවා. සමහර විට උදුනට අරගෙන යනකොට බලන් කීපයක් එකවර අරගෙන යනවා කියලා අපි හිතමු. එකිනෙක ගැටිලා බින්දෙන්න පුළුවන්. එහෙනම් ඔන්න උදුරට ගෙන යනකොට මේ මැටි භාජනයේ බිඳී යන්නත් පුළුවන්. ඒ වගේම සමහර විට උදුරට නැංගෙනවා. දැන් උදුන කියලා කියන්නේ වරන් රබ් කරන්නේ කරකරන එකනේ. ලිප කියන එකනේ. පෝරණුව කියන එකනේ. දැන් ඔන්න පෝරණුවට දාලා සකස් කරගත්තා. දැන් පෝරණුවේ මේක බානකොට දිග ලීයක් ආධාර කරගෙන තමයි බාන්නේ. පින්නත් ඔබ ඔය ගඩොල් පෝරණු හිම දැකලා ඇතිනේ. සමහර විට ඒ පෝරණුව ඇතුළට අර ලීය දාලා එහාට මෙහාට කරද්දී අරක බිඳිලා යන්න පුළුවන් අර මෙටි භාජනය. එහෙම නැත්නම් ලීයෙන් එළියට ඇදලා ගන්න තැනදී සමහර වෙලාවට ඒක බිඳිලා යන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට ආපහු ඒක රස්නේ නිමෙන්න එළිය තියලා තියෙනකොට
විවිධාකාරයේ ආබාධ වලට ලක් වෙලා බිඳිලා යන්න පුළුවන්. අපි හිතමු ඊළඟට රත් වීම නිවිලා වලන් ටික අහුරනකොට බිඳිලා යන්නත් පුළුවන්. ඒ වගේම එහෙමත් බිඳුනේ නැත්තම් අපි දන්නවා අර වලන් කද කියන එකේ අහුරගෙන වලන් කද අරගෙන යනවානේ. එහෙම නැත්නම් දැන් අද නම් මේ වලන් කදවල දකින්න නැහැ. ලොරි වල තමයි ගොඩක් බඩු අහුරගෙන යන්නේ. කරත්තවල බඩු අහුරගෙන පිඳුරු දාලා පේනවනේ කොච්චර පරිස්සමෙන් ගෙනියන්න ඕනද කියලා පින්නත් ඔබ දැකලා තියෙනවනේ. එහෙම ගෙනිච්චා සමහර විට වෙනදාමට ගෙන යන අතරදී බිඳිලා යන්න පුළුවන්. සමහර විට වෙනදාම් කරන තැනදී බිඳිලා යන්නත් පුළුවන්. හොඳයි ඒක තැනකදීවත් බිඳුනේ නැහැ. ඉතින් දැන් නිවෙස් වලට අරගෙන යනකොට බිඳෙන්න පුළුවන්. ඒ වගේම ගෙනිච්ච කියලා හිතමු. එතකොට පරිහරණය කරනකොට බිඳිලා යන්න පුළුවන්. ඒ වල කොච්චර එහෙම බිඳිච්ච වලන් තියෙනවද නේද? සිදුරු වෙච්ච වලන් තියෙනවනේ සමහර වෙලාවට. ඉතින් පුරාණ කාලේ නම් එහෙම සිදුරු වෙච්ච ඒවාට පිළියම් කරලා තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අර පිරිමස්ම පුරුදු පුහුණු කරපු පරණ නැත්තන්ගේ ගෙවල් වල කුස්සියේ යටලීයේ ලොකු කොහොල්ල ගුලියක් තියලා තිබුණා. රෙදි කඩමලු ටිකකුත් තියලා තිබුණා. මොකද අර කලගෙඩියේ අර වාජනේ පැච් එකක් ගියාම විශේෂයෙන් කලගෙඩියක නා අර කොහොල්ල ටිකක් කලවලා රෙදි කැල්ලක් ගැට ගහලා තව ටිකක් පාවිච්චි කරන්න ඒත්තන් අර පිරිමැසින් වැඩ කළා. ඉතින් කොහොම වුණත් පාවිච්චි කරනකොට බිඳිලා යන්න පුළුවන්. එහෙම නැත්නම් කවදා හරි දවසක මේක බිඳිලා යන්න පුළුවන්. මොකටද මේ උපමාව කියාගෙන ගියේ? මොකටද මේකට මෙච්චර විස්තර මේ වලඳ මෙන්න මේ අවස්ථාවල බිඳිලා යන්න පුළුවන් කියන්න මම අවස්ථා ගණනාවක් වෙන් කළේයි. මේ මරණානුස්සති භාවනාවෙන් කතා කරන්නේ අපේ ජීවිතය මේ යන ආකාර පිළිබඳව මානසිකාර කරන භාවනාවක් සඳහා මුල පුරන්න. ඒ සඳහා පුංචි ආදේශකයක් හැටියටයි මම මේ උපමා ටික භාවිතා කළේ. එහෙමනම් මේ ජීවිතය කියන එක ඒ විදිහමයි. කොහොමද? භාග්‍යතුන් වහන්සේ වදාරනවා දහරාච මහන්තාච යේ බාලා යේච පණ්ඩිතා සබ්බේ මච්චු අසංගන්ති සබ්බේ මච්චු පරායන. සමහර වෙලාවක අර සකපෝරුවේ කරකවනකොට මැටි ටික සකස් වෙනකොට වරඳ බිඳුනා වගේ මව් ගැබ තුල වැඩි වර්ධනය වේගෙන එනවා. මාස 4-5ක් ගත වෙනවා. දරුවත් හොඳින් ඉන්නවයි කියලා වෛද්‍යවරු පරීක්ෂා කරනවා. අනේ මාස 5කින් 6කින් බැලුවම දරුවා මරණයටපත් වෙලා. අන්න බලන්න අර සකපෝරුවේ සකස් වෙනකොට වාගේ කුසේ සකස් වෙනකොට දරුවා මරනවා. දැන් එතනත් මරණයක්. මොකද හේතුව උපතක් සිද්ධ වුණා. නමුත් ආයුෂයත් උස්නත් විඥානයත් පහව ගියා. ඔබ දන්නවනේ ආයුස්මාච විඥානං යතා කායං ධාරිතිපං. චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්දරං. අරබා කියවනේ එමෙන් නායු පිරිහි මිනිහගේ තිබුණු දරකඩ බවට පත් වෙති පස්පන්ත වැටුණු කියලා ජීවිතයේ අවසානයේදී. ඒ වගේ සමහර වෙලාවට ජීවිතයේ ආයුෂයත් උස්නයත් විඥානයත් පහව ගිය කල්ලි කොතනකදී හරි කොයි වෙලාවක හරි ඒකට කාලයක් වෙලාවක් වයසක් අහවල් වෙලාවෙ මේක වෙන්නේ නැහැ කියලා තීරණය කරන්න වයසට ගිහිල්ලාම තමයි මිනිස්සු මරණයටපත් වෙන්නේ කියලා තීරණය කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ මැටි වාජනේ වගේ. මේ මැටි හදන වාජනය පරිහරණය කරලාම තමයි අවසන් වෙන්නේ. ඒ තියෙන මූලද්‍රව්‍ය දි รา පත් වීමයි විනාශ වෙන්නේ කියලා කාටවත් කියන්න බෑ. අපට කොයිතරම් සමාජය අත්දකින් තියනවද නේද? ඒ නිසා මව් ගැබ තුළට ඇතුළු වෙච්ච විඥානය මව් ගැබ තුළදීම ආපහු පහව ගිහින් උපත ලබාගත් සත්‍යයේ මරණය සිදු වෙලා. සමහර වෙලාවට ඔබ දන්නවා දරුවා බිහිකඩ ගන්න හදන වෙලාවේ දරුවගේ මවගේ දෙන්නගේම ජීවිතය අහිමි වෙච්ච අවස්ථා අපි කොච්චර ජීවිතය දැකලා තියෙනවද? මේ මරණය සිදුවන විවිධ අවස්ථා පිළිබඳ පොඩි පූර්විකාවක් මම සපයගෙන යන්නේ. එතකොට සමහර වෙලාවට බිහි වෙලා දහසක් බලාපොරොත්තු තියාගෙන ගෙදර ගේනවා කියලා හිතාගෙන ගෙවල් ආස්පස් කරලා පිරිසුදු කරලා දරුවට සමහරට ඇඳුම් කැඩුම් වහලා ඒ දරුවට ඕන කරන සබම් පුවර වැනි දේවල් ටික එකතු කරලා දහසක් බලාපොරොත්තු තියාගෙන දරුවා දැන් බිහි කළා. දරුවා දවස් කීපයයි ජීවත් වුණේ රෝහලේදීම භාවයටපත් වුණා. එවැනි අවස්ථාවලට මුහුණ දුන්නු ඇත්තොත් මේ බනහන ඇති. එහෙම නොවුනත් අන් අයට සිද්ධ වෙච්ච අවස්ථා පිළිබඳ අත්දැකීම් රාශියක් ඇති. ඒ වගේ
අඩු ආයුෂයකින් අභාවයටපත් වෙන්නේ ඇයි කියන කාරණාව ප්‍රශ්න වශයෙන් අපිට ඊළඟ හෝරාවේදී කතා කරන්න පුළුවන් වෙයි. පින්වත්නි, එතකොට අනිත් පැත්තේ ගෙදරටත් ගෙනල්ලා යාන්තම් පෙරලෙන වෙලාවේ, හැරෙන වෙලාවේ, හිත වැටෙන වෙලාවේ දරුවගේ අසාමාන්‍ය හුස්ම ගැනීමක් ගැන ඔන්න දකින්න ලැබෙනවා. වෛද්‍යවරයෙක් ළඟට අරගෙන ගියා දරුවගේ හෘද වස්තු සිදුරක්. අම්මා තාත්තා දෙන්නම දිවි පරදුවට තියලා සබහන වෙලාවට ලංකාවේ බැරි වුණොත් ලෝකෙ කොහේ හරි රටකට ණයතුරුස්සලා හරි ඉන්න ගෙවල් දොරවල් උකසට තියලා හරි දරුවෝ අරගෙන යනවා බේර ගන්න. එහෙම බේර ගන්න බැරිව මිය ගිය අවස්ථා මිය යන අවස්ථා කොච්චර තියෙනවද ළමා වී. ඒ වගේම තරුණ වී. ඔබට මේ අත්දැකීම් මෙතරම් දිගට විස්තර කරන්න ඕනේ නැහැ. සමහරට අවුරුදු 16 17 18 වයසේදී 20 28 වයසේදී ජීවිතේ රැකී ආරක්ෂා කරන අතරදී සමහරට යුග දිවියක් ආරම්භ කරන්නට හෙටයි යුග දිවිය ආරම්භ කරන්න කියලා අද මිතුරොත් එක්ක මගුල් ගෙදරට සූදානම් වෙන්න ආපු යාළුවොත් එක්ක ස්නානය කරන්න ගඟට ගියේ එක්කෙනා ගඟේ ගිලිලා භාවයටපත් වෙච්ච අවස්ථා නැද්ද? එහෙම නැත්නම් රියානතුරු වලට ලක් වෙච්ච නැද්ද? හොඳයි විවාහ වෙච්ච මුළු දවසේම විවාහ වෙච්ච මුළු දවසේමත් ඔන්න ජීවිතය ඔබ දහසක් බලාපොරොත්තු තියාගෙන හිටියත් අතරමඟ දෙදෙනාගේම හෝ එක්කෙනෙකුගේ මරණ සිද්ධ වෙච්ච අවස්ථා. මට මතකයි ඔය දොරකඩ මාරාව කියලා ඒ කාලේ චිත්‍රපටියක් හදලා තිබුණා. ඒ චිත්‍රපටියේ තියෙන්නේ තන්නේ වගේ කතා පුවතක්. ඉතින් ජීවිතේ මැදියම් වයසේදී සමහරට ළමයි පුංචි බිරිඳ තනි කරලා ස්වාමියා හෘද ආබාධයකින් අභාවයටපත් වෙනවා. සමහරට ස්වාමියා ජීවිතුන් අතර ඉඳද්දී බිරිඳ අභාවයටපත් වෙනවා. පින්වත්නි, ඔය ආකාරයට මරණේ විවිධ ස්වභාවයන් ඇති බව දහරාජ මහංකාරය. කුඩා කාලේ පොඩි අයත් ලොකු අයත් කියන එකයි. ඊයේ බහලා ඒජු පඬිතා වැඩි දැනුගත්කමක් නැති ඇත්තොත් බොහෝ දැනුගත්කම් නැති ඇත්තොත් හැමදෙනාම මරණයටපත් වෙනවා. සබ්බේ මච්චු අසංයන්ති සියලු දෙනාම මාරයාගේ වශයෙන් කියන්නේ. සබ්බේ මච්චු පරාය සියලු දෙනාම මරණයටපත් වී පරලොව යන බව අපි ඔන්න මූලික වශයෙන්ම සිහිපත් කරගත්තා. එහෙනම් ඔය අතරේදී අද ඔබට ජීවත් වෙන්න ලැබෙන අන්තිම මොහොතද කියලා කවුද දන්නේ? පෝජඤ්ඤා මරණංසුවේ. හොඳයි, අද ජීවත් වුණොත් හෙට ඔබ හිතන්න ඕන හෙටද මගේ මරණය දන්නේ නැහැ. සමහරට අපි ලබන අවුරුද්දේ අද මේ මොහොත වෙන විට ජීවත් වේවි කියලා කවුද දන්නේ? අද මේ ධර්ම දේශනාවේ ආරමුණ බවට පත් කරගත්තු රංගනී ගුණතිලක නම් දියණිය පිළිබඳව එකම දියණිය වශයෙන් හා එකම දරුවා වශයෙන් ඒ පින්වත් මව්පියන් ලැබූ බලාපොරොත්තුව වැල්ලේ තැනූ මාලිගාවක්සේ විදවැටි ගිය හැටි ඔබට මම ධර්ම දේශනා ආරම්භයේ දායකත්වය ගැන කියනකොට සිහිපත් කළානේ. දැන් මේ බණ අහන අයට මම මේ කියන අනන්ත අපරිමිත අත්දැකීම් බොහෝමයක් ඇති. අර කිසాగෝතමී අබසොයන්නට ගියා වගේ මේ ධර්ම දේශනාව ඔබ ළඟට එන විට ඔබ සැබවින්ම මේ කියපු එකම කාරණයකින් හෝ අදවන විට ඔබේ මරණය නොව ඔබ ආදරෙන් ආශ්‍රය කළ සෙනෙහස ඇති කරගත්ත බලාපොරොත්තු තබාගත් අයගේ මරණයන් නිසා ඔබේ හිත අද වෙනකොටත් වැළපෙමින් තිබෙන ජීවිතයේ ධර්මයෙන් තොර ධර්මයේ විග්‍රහ වන කලකිරීම ගැන මම කතා කරනවා. ධර්මයෙන් තොල කරකිරීම තුල ඔබ මහත් රෝගීන් බවට පත් වෙලා ඉන්න වෙන්න බැරි නෑ. ඉතින් ඒ හැමතෙම ජීවිතය හදා ගන්නට නැවතුණු තනින් ජීවිතය පටන් ගන්නටයි මේ ධර්ම දේශනාව. ඔබට මරණය ගැන කතා කරන්නේ බයවන්නට නොව. ඇත්තටම අපි බය විය යුත්තේ මරණයටත් නොව. උපත විපත අතර දිවිය හැම මොහොතෙම දුකට බරය. මරණින් නිම කරන දිවිය තව දුක් උපතකට මුලය. මරණින් නිම කරන දිවිය තව දුක් උපතකට මුලය. මේක තේරුම් ගන්න බැරුව සිය දිවිහානි කරගත්ත අය කොච්චර ඉන්නවද? ඒගොල්ලෝ හිතනවා මේ උපත විපත අතර මට ඇති වෙච්ච මේ දුක අවසන් කරන්න මම සිය දිවිහානි කරගන්නවා. එහෙම නැත්නම් මට මේ දුක දුන්නු අයට පාඩමක් උගන්වන්න මම සිය දිවිහානි කරගන්නවා. එයා හිතනවා මරණින් ඒ සියල්ල ඉවරයි කියලා.
සියදිවි හානි කරගත්ත කෙනෙක් පින්වත්නි තද ද්වේෂයකින් ඕනේ ඒ වැඩේ කරගන්න. තද පටිඝ චේතනාවකින් ඕනේ ඒ වැඩේ කරගන්න. එතකොට ඒ පටිඝ චේතනාව සමහර විට නොව ඒක ස්ථිරම කියලා කිව්වත් කමක් නැහැ. යක්ෂ යෝනියක උපත ලබන්න ඒක හේතුවක් වෙනවා මාර්ගඵලලාභීත්වයක් අපේක්ෂාවෙන් ඔබ ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා එක්තරා භික්ෂුවක් භාවනා වඩලා උන්වහන්සේට මාර්ගඵලයක් නොලැබෙන කල්හි කරකැත්ත අරගෙන කියන්නේ ඉසබාන දැලිපිහි අරගෙන සිය ගෙල කපා ගන්නකොට වේදනාව අනුපස්සනා කළා. උන්වහන්සේ සිය දිවිහානි කර ගන්න කල්පනා කළේ ඒ ගැන හිතලා නෙමෙයි. නමුත් උන්වහන්සේට හුරුව පුරුද්ද නිසා පින්වත්නි පුළුවන්කම ලැබුණා ගෙල සිඳීමත් සමගම කෙලෙසු සිඳීම රහත් භාවයටපත් වෙන්න. පිරිනොම් පාන. ඉතින් ඒ වගේ සමහර විට සිය දිවිහානි කරගත්තු දැන් කෙනෙකුට හිත බොහෝ දියුණු කරලා ඒ වේදනා මනසිකාරයේ මූලික කරගෙන වගේම අද මේ උගන්නන මරණානුස්සතිය මූලික කරගෙන සිය දිවිහානි කරගන්න එක ගැන නෙමෙයි එතන කතා කරන්නේ. කොයියම්ම මොහොතක හෝ ඔබ මරණයටපත් වෙනවා නම් ඔබට මරණය ඒකාන්තයෙන්ම සුගතිගාමී භූමියක වත් යටත් පිළිසෙන් ජන්මලාභය ලබන්නට හේතු භූත වෙනවා. හැබැයි බහුතරය සිය දිවිහානි කරගන්න අයට ද්වේෂයට ගැළපෙන ප්‍රතිසන්දියක් තමයි ලැබෙන්නේ. ඒක අපි විශේෂයෙන් වටහා ගන්න ඕන. ද්වේෂයට ගැළපෙන ප්‍රතිසන්දිය කුමක්ද? යක්ෂ යෝනිය. ඒකට പ്രേත භවය නෙවෙයි ලැබෙන්නේ. යක්ෂ යෝනියක්මයි. ඒකට යක්ෂ යෝනිය කියන එක දීර්ඝායුෂ්ක එකක්. ඒකෙන් ඔවුන් නිදහස් කරන්නට ලේසි නෑ පින්වත්. ඒ අධ්‍යාත්මික ප්‍රවේගයෙන් ලබාගත් භවය ඒ ප්‍රවේගය අවසන් වනතුරු එයා බොහෝ විට එතන කදින් හැදී තිබෙනවා. නමුත් අපි සමහර ප්‍රබල කුසල් වඩලා එවැනි සිය දිවිහානි කරගත්ත කෙනෙකුට බලවත් පුණ්‍යානුමෝදනා කළොත් එයාගේ ආයු ප්‍රමාණය ඒ කර්මක්ෂය කියන එකක් අපි අහලා තියෙනවානේ අපි ඉදිරියට සාකච්ඡා කරනවා. කර්මක්ෂය මරණ. ආන්නේ බඳු කර්මක්ෂය තත්ත්වයක් අපට ගොඩනගන්න පුළුවන් විදිහේ ප්‍රබල කුසල සම්පත්තියෙන් උපදවා දුන්නොත් අර සිය දිවිහානි කරගත්ත කෙනෙකුගේ ජීවිතය ගොඩනගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි මරණය සිදුවන ආකාර පිළිබඳව මනසිකාර කරන්න ඕන. ඊට ඉස්සර වෙලා දැන් කාලය ටිකක් වේගයෙන් ගත වෙන නිසා අපි බලමු මා කිව්වා ඔබට ඉස්සර වෙලා අපි යමක් කරන්න ඕන ඒකෙන් ප්‍රතිඵල ලැබෙන පිළිවෙල ගැන බල. අපි හිතමුකෝ යම් ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියලා. ඒ ව්‍යාපාරයෙන් එයා රුපියල් ලක්ෂයක ලාභයක් බලාපොරොත්තු වෙනවා. දැන් මොන ව්‍යාපාරය ආරම්භ කරලා අපි හිතමුකෝ ඔබ දුරු 3-5 දැන් පහුගිය කාලේ ඔබ ගෙවල් වලට හිටපු වෙලාවේ ඔබ බොහෝ දෙනෙක් මේ දුරු 3-5 දී දේවල් ගෙදර ගෙනල්ලා හදලා බැදලා කුඩු කරලා පැකට් කරලා කඩවල වලට දාන්න ඕන කියලා හිතාගෙන ඔබ සමහරට ණය මුදලක් අරගෙන කෙනෙකුගෙන් ඉල්ලගෙන මට මේ ණය මුදල ගෙවන්න පුළුවන් මට රුපියල් ලක්ෂයක ලාභයක් මේකෙන් ලබන්න පුළුවන් ප්‍රාග්ධනය ඇරෙන්නට කියලා හිතනවා. දැන් ඔවුන් මාසයක් යනකොට ප්‍රතිඵල පිළිබඳව යම්කිසි මුල් මාසෙදී ලැබෙන ලාභය පිළිබඳව ඔවුන් ගණනය කිරීමක් කරනවා. දෙවැනි මාසයේ ලැබෙන ලාභය පිළිබඳව ගණනය කිරීමක් කරනවා. එතකොට එයාට තීරණය කරන්න පුළුවන් මට මෙච්චර කාලයක් ඇතුළත මගේ ඉලක්කයට ළඟා වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මරණානුස්සති භාවනාව වේවා වෙනත් ඕනෑම භාවනාවක වේවා පින්කමක වේවා ආනිසංසයවත් ප්‍රතිඵලය ගැන දැනගෙනමයි අපේ ඉලක්කයක් තියාගෙනම තමයි අපි ඕනෑම කටයුත්තක් කළ යුතු. ඒ නිසා ඔන්න අපි භාවනා යෝගීෙක් වශයෙන් ගත්තාම පොදුවේ මරණානුස්සතියට පොදුයි. එතකොට කායගත සති භාවනාවටත් පොදුයි. එතකොට අපි මේ ප්‍රතිඵල කීපේ සටහන් කරගනිමින් ඉදිරියට එන කවිපන්ති ගොඩක් භාවිතා කරනවා. මම මේක විස්තර කරන්නට මරණානුස්සති භාවනාවට පහසුවෙන් හිත නංවා දෙන්නට පාලි පුළුවන් තරමට අඩු කරනවා. පාලි අවශ්‍යම වෙච්ච තැනක විතරක් පින්වත් ඔබට මතක් කරනවා. මම පින්වත්නි භාවනා යෝගීෙකුගේ උතුම් ප්‍රතිලාභ අතර පළවෙන්න තමයි මහත් වූ සංවේගයේ පිණිස පවතින්න ඕනේ. ඕනෑම භාවනාවක් මහත් වූ සංවේගයේ පිණිස පවතින්න ඕනේ. දැන් මෙතන හරිම වැදගත්. ඔබ නිතර
අහලා තියෙන කාරණාවක් මේ. නිතර ලියලා පුවරු වල එල්ලලා තියෙනවා දැකලා තියෙන කාරණාවක්. මොකද්ද? සාතිශය සංවේගය. කොහෙද තියෙන්නේ? කෙනෙක් මරහම ඇති කරගන්නා වූ දුකට පීඩාවට තමයි මිනිස්සු සාතිශය සංවේගය කියන්නේ. ධර්මයේ තුල සංවේගය කියන්නේ ඒක නෙමෙයි. සංවේගයේ වරද්ද ගත්තොත් වැඩේ හොඳටම සවුත් වෙනවා. ධර්මයේ තුල සංවේගය කියන කාරණාව හරි වැදගත්. දැන් ධර්මයේ තුල සංවේගයේ වරද්දගත්ත භික්ෂුන් වහන්සේලා බුද්ධ කාලේ වැඩ ඉඳලා තියෙනවා. එතකොට සංවේගය කියන්නේ මොකක්ද කියලා මම කෙටියෙන් කියන්නම්. කලකිරීමනේ. දැන් භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර වාසය කරන කාලේ අසුභ භාවනාව පිළිබඳව භික්ෂුන් වහන්සේලාට පිළිකුල් දේශනාවක් වඩන්න නැත්නම් පිළිකුල් භාවනාව වඩන්නට කමඨහන් ලබා දී වදාළා. ඉතින් උන්වහන්සේ කමඨහන් ලබා දීලා භික්ෂුන් වහන්සේලා නොඑක් තැන් වල ඉඳගෙන ඒ අසුභ භාවනාව නැත්නම් පිළිකුල් භාවනාව වඩමින් හිටියා. භාග්‍යවතුන් වහන්සේ තරකචාරිකාව වැඩලා කාලයකට පස්සේ ඔන්න ආපහු විශාලා මහනුවරට වැඩම කළා. දැන් විශාලා මහනුවරට වැඩම කළ බැලුවහම භික්ෂුන් වහන්සේලා බොහෝම අඩු ප්‍රමාණයක් තමයි රැස්වලා හිටියේ. ආනන්ද මහිමියන්ගෙන් අහනවා. ආනන්දය විශාලාවේ භික්ෂුන් වහන්සේලා මොකද මේ තරම් අඩු? ස්වාමීනි ඔබ වහන්සේ අර අසුභ භාවනාව පිළිබඳව කමඨහනක් ලබා දී වදාළන්නේ. ඒ අසුභ භාවනාවේ යෙදිච්ච භික්ෂුන් වහන්සේලා කල්පනා කරලා තියෙනවා ස්වාමීනි තරුණ භාවයේ රැක ගන්නට කැමති තරුණ ස්ත්‍රියක් හෝ තරුණ පුරුෂයෙක් නෑවට පස්සේ සර්ප කුණක් හෝ බලු කුණක් හෝ මිනිස් කුණක් හෝ බෙල්ලේ පටලැවුනත් පිළිකුල් කරන්නේ යම්සේද එසේම මම මගේ සිරුරගෙන පිළිකුල් කළ යුතුයි කියලා ඒ භික්ෂුන් වහන්සේලා කල්පනා කළා. කල්පනා කරමින් ජීවිතය ගැන පිළිකුල නිසාම බලවත් සංවේගය හදාගන්න. අන්නේ එතකොට බලන්න ධර්මයෙන් තොර වූ සංවේගය බුදුරජාණන් වහන්සේ වදාළ කාරණාව තේරුම් නොගෙන ඇති කරගත් සංවේගය ගැන මේ කතා කරන්නේ. එතකොට උන්වහන්සේලා කල්පනා කළා සියදි විහානි කරගන්න ඕන කියලා. මම අර ධර්මදේශනාව මැදෙත් මතක් කළානේ. දැන් ඇතැම් භික්ෂුන් වහන්සේලා තමාම ජීවිතය නැති කරගත්ත ස්වාමීන්. ඒ විතරක් නෙමෙයි. ඕනෝන් ලවා ජීවිතය නැති කරගත්තා. දැන් මේ අතරත ඔය මිගලන්නික කියලා සමන කුත්තක භික්ෂුවක් හිටියා. කියන්නේ කහරෙද්දක් පෙර වූ ගිහි. සමන කුත්තක කියලා කියන්නේ එහෙම අයට. නද වුණත් පැවිද්දට නොගැලපෙන නිකන් ගිහියෙකුගේ ඇවතුම් පැවතුම් ගමන් බිමන් කතා බහ කන බොන ආකාරයේ මේ හැමදේම භික්ෂුන් වහන්සේ නමකට විශේෂ විනය ශික්ෂාවක් තියෙනවා පින්නත්. අපට හැබැවින්ම භික්ෂුත්වයට ගැලපෙන ශික්ෂණයක් ගුරුවරයා හැමී මුලින් ඉඳලා ලබාගත් එක්කෙනෙක් ආහාර ගන්නකොට අපට තේරෙනවා අන්න ගුරුවරයා කියලා දීලා කියනවා ආහාර ගන්න හැටි. සමහර කෙනෙක් පුදුම වේගෙන් පාත්‍රයට දාන ටික ලැබුණම පුදුම වේගෙන් හපන්නේ නැහැ ගිලගෙන යනවා. ඔකොඩම ඉස්සර වළඳලක් තියලා. හැබැයි හුඟක් වළඳලක් තියෙනවා. සමහර කෙනෙක් ඇඟිලි වලින් අර ආහාර අපි කියන්නේ එළියට පනිනවා කියලා බිරි කරනකොට මුළු අල්ලෙත් ගෑවෙන්න මුළු අතේම ගෑවෙන්න ආහාර ටික අනාගෙන වළඳන කොටත් කටවටේ බත්තුළු විසිරුවාගෙන හරිම අප්‍රසන්න විදිහට චපු කාරකම් චපු යන සද්දෙන් ආහාර ගන්න මේ එහෙම අයත් ඉන්නවන්නේ කොටම කියන්න පුළුවන් පොදු වචනේ. කහරදි පෙරව ගිහියෝ වගේ කියලා. සමන කුත්තක කිව්වට කමක් නැහැ එහෙම අය. එතකොට ගිහියෙකුගේ නැති පැවිද්දෙකුගේ පමණක් තියෙන විශේෂ අවතුම් පැවතුම් රාශියක් තියෙනවා. දැන් මේ මිගලන්තික කියන සමන කුත්තකයා කියන්නේ කහරදි පෙරව ගිහියෙක්. ඒ ගිහියාවෙත් පැමිණ වික්ෂුන් වහන්සේලා මෙහෙම කියනවා. එවත්නි අපේ ජීවිත විනාශ කළොත් ඊට හොඳයි. ඔබට එතකොට මේ පාත්තර සිවුරු ඔක්කොම ඔබට අයිති. ඒක හපු මිගලන්තික කියන සමන කුත්තකයා පාත්‍ර සිවුරු වලින් විකුණලා වේතනයක් ලබා ගන්න පුළුවන් කියලා. බොහෝ භික්ෂුන් ඝාතනය කරන්න පටන් ගත්තා. අර සිවුරු පාත්‍ර ටික ලබා ගන්න බලාපොරොත්තු. එතකොට මේ භික්ෂුන් වහන්සේලා සියලු දෙනා විනාශ කරලා ලේතවරුණු කඩුවක් අරගෙන වග්ගු මුදා කියන ගඟ විතර පැමිණි. ඒ කතා ප්‍රවෘත්තිය බොහොම දීර්ඝ විවරණය කරන්න තියෙන කතා ප්‍රවෘත්තියක්. මම ඊට වඩා ඒ කාලය ගන්නේ නැහැ. මේ කතා කරන්න ඕන කරලා තියෙන්නේ මේ සංවේගය කියන එක අර භික්ෂුන් වහන්සේලා වරදව තේරුණා. පින්වත්නි දැන් උදාහරණයක් වශයෙන් අපට සංවේගය පිළිබඳව කරුණු සටහන් වෙන තැන් රාශියක් තියෙනවා. එකක් තමයි
අපේ පිරිත් පොතේ තියෙනවා අෂ්ට සංවේග වස්තු කියලා තැන. ඒ වගේම සංයුක්ත නිකායේ අංගුත්තර නිකායේ විවිධ තැන්වල මේ සංවේගය පිළිබඳව කතා තියෙනවා. ඒකම ඔබට හොඳට පැහැදිලි එකක් තමයි සතර ස්ථානයක බෞද්ධ සංවේගී උපදින යුතුයි කියලා කියන තැන. එතකොට අපිට මේ සංවේගය යන වචනයෙන් කියවෙන්නේ මොකද්ද කියන කාරණා. සංවේගය කියන්නේ අඬ ඉන්න එක නෙමෙයි. දුක් වෙන්න කියන එක නෙමෙයි. මරණයි කියලා වැළපෙළ පීන්න කියන එක නෙමෙයි. අන් අයගේ මරණ වෙනුවෙන් දුකට ශෝකයට සංතාපයට පත් වෙමින් ඒ වෙනුවෙන්ම ජීවිතේ කැප කරන්නේ මේ කියලා හිතාගෙන ඒමත් ඒ අඬමින් වැළපෙමින් මුළු ජීවිතේ බොඳ කරගන්න එක රෝගීන් බවට පත් වෙන එක කායික මානසික දුබලතාවයන්ට ලක් කෙනෙක් බවට පත් වෙන එක නොවේ. ඒ වෙනුවෙන් අඳින්නේ පළඳින්නේ කන්නේ බොන්නේ විනෝද වෙන්නේ සතුටු වෙන්නේ නැතුව ජීවත් වෙන මහා අන්තගාමී ජීවිතේ නෙමෙයි සංවේගය කියලා කියන්නේ. එහෙනම් සංවේගය කියලා කියන්නේ මොකද්ද? සිහියෙන් සහ නුවණින් සිදුවෙන සිද්ධීන් දැස බලා ඉඳීමෙන් ඇතිවෙන අවබෝධයටයි සංවේගය කියන්නේ. මොකද සංවේගය කියන්නේ සිහියෙන් සහ නුවණින් සිදුවන දෙය දැකීම. ඒ කිව්වේ ප්‍රඥාවෙන් දැකීමනේ. දැන් අර භික්ෂුන් වහන්සේලා අසුබතාවයේ පිළිබඳව ඇති කරගත් විපස්සනාවට හිත නගා ගැනීමේ ශක්තිය නොලද බැවින් ඔවුන් හැඟුම්බර වීම නිසා අන්න සංවේගය කියන්නේ එතකොට හැඟීමක් නෙවෙයි මෙතන. සාමාන්‍ය මිනිස්සු සංවේගය කියන්නේ හැඟීමක් තමයි. මම අර කිව්ව මරණ දැමීමේ සංවේගය කියලා තියෙන්නේ හැඟීමකට තමයි. ඒ සමහර වෙලාවට දැන් අර කිව්වනේ සංවේදනීය ස්ථාන 4ක් තියෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ උපත ලද තැන බුදු වුණ තැන ධම්සක්ති සූත්‍ර සහ පිරිනමන පෑත. ඔය 4 ස්ථානනේ සංවේදනීය ස්ථාන කියලා කියන්නේ. ඉතින් ඊට අතිරේකව බුද්ධ ජීවිතයට සම්බන්ධ විවිධ ස්ථානත් සංවේදනීය ස්ථාන වශයෙන් දකින්න පුළුවන් මම මේ කියන පදනම තුල ඉඳගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ අපි හිතමු බුදු වුණ තැන කියලා. බුදු වුණ තැනට ගිහිල්ලා මිනිස්සු ආණ්ඩලා වැළපිලානේ බුදුහාමුදුරුවෝ මේ වජ්‍රාසන නේද බුදුනේ අනේ මේ බෝධිය යට නේද බුදුනේ කියලා මිනිස්සු අඬා වැළපෙ හැබැයි එහෙම අඬා වැළපෙන මිනිස්සු ඉන්නේ ලංකාවේ සිංහල බෞද්ධයෝ විතරයි. ඉතින් එතෙන්ද ගිහිල්ලත් හැබැයි ගියා කියලා කිසි අමුත්තක් නැහැ. මෙහෙ කරපු විදිහටම තුම්මස් කොඩි එල්ලන්න බලනවා, දිග කොඩි එල්ලන්න බලනවා, කොට කොඩි එල්ලන්න බලනවා, ඊළඟට එතන පහන් දල්වන්න බලනවා. ඔය ආමිත පූජා ටික කරලා ඉතින් අර මෙහෙ කියාපු රන්වන් පාටින් කොළලන බෝධිය, නිල්වන් පාටින් කොළලන බෝධිය කිය ඒ කවි ගාථා ටිකම සජ්ජායනය කර සමහර විට මේ බුදුරජාණන් වහන්සේ මේ වජ්‍රාසනේ අනේ දකිනකොට බඩපපුව දාලා යනවා කියලා ඔන්න මිනිස්සු සංවේග උපදව ගන්න ඇති. නමුත් දියුණු රටවල බටහිර ලෝකීය රටවල මිනිස්සු ඇවිල්ලා එතන සංවේගය පළ කර ගන්නවා. මොන සංවේගයද? සිහිය නුවණ සහිත ප්‍රඥාවට බර වෙච්ච සංවේගය. මොකද්ද? ඒත් බෝධි දිහා බලාගෙන ඉන්නවා යත්තගේ ධර්ම අවබෝධය. මෙන්න මෙතන තමයි භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ ඉපදිච්ච තැන කියලා බුදු ගුණ මනසිකාර භාවනාවට යෙදෙනවා. අන්න සංවේගය, අන්න ධර්ම සංවේගය. එපින්නත් බහලක් තියෙනවා භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන කතා කරන පරිනිර්වාණ සූත්‍රයේ අනන්ත මාහිමියන් වහන්සේ තරමකට සංවේදී වුණ එක හැබැයි. නමුත් රහතන් වහන්සේලා ධර්ම සංවේගය පළ කරමින් නිහඬ වෙයි. අපට පුළුවන් වෙන්න ඕන මේ භාවනාව ප්‍රතිඵල වශයෙන් මේ අඬාවැළපෙන දැවෙන තවෙන එක නෙමෙයි ධර්ම සංවේගය හදාගන්න. එතකොට අපි ධම්සක්ති සූතන ගත්තොත් එතෙන්ද ගිහින් අපි අඬා ඉඳීමද කල යුත්තේ නෑ. අන්ත යුගලෙන් මැද ඇති මැදමාවත අධ්‍යාත්මගත කර ගැනීමයි. අනේ මෙතන භාග්‍යවතුන් වහන්සේ ලෝකේ ධර්ම ගංගාව ආරම්භ කරපු දහම් උල්පත නොවේදයි හිත හිතා ඒ ධර්ම මානසිකාර කිරීමයි ධර්ම සංවේගය කියන්නේ. ඊළඟට පින්නම් පැතනත් එහෙමයි. පින්වත්නි ලුම්බිලි සල්වනයත් එහෙමයි. දැන් අපි අනිත් තුන්තනම නැතත් පින්නම් පැතනට ගිහිල්ලා මොන හරි සිවුරක් පොඩියක් පින්නම් මන්ටකේට පෙරවලා අනේ බුදුහාමුදුරුවෝ පින්නම් පාවදාල කර දැක්කහම මගේ පපුව හොස් කාලපත් වුණා. මාත් නොදැනීම ඇස් දෙකෙන් කඳුළු රෝරා ගලා ගියා. දැන් ඒ ගිහිල්ලා ආවත් අහනවනේ පින්නම් මන්ටකේනගේ මිනිස්සු ගා කැඬුවද? මිනිස්සු හරි ආසයි. මිනිස්සු හිතාගෙන ඉන්නේ සංවේගය කියලා. අන්න ඒක. ඒකට නෙමෙයි පින්වත්නි සංවේගය කියන්නේ. සංවේගය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම අවවාදයේ සිහි වෙන්න ඕනේ. අප්පමිදම් බික්කවේ මනුස්සානං ආයු. කත්තබ්බං කුසල.
චරිතබ්බම් බ්‍රහ්මචර්යයන් නත්ති ජාතස්සමරණ භාග්‍යවතුන් වහන්සේගේ පෙන්වම් පෑම් මුල් කරගෙන වදාළේ අප්‍රමාදේන සම්පාදේත මහණෙනි අප්‍රමාදීවන් අප්‍රමාදීව සම්පාදනය කරන්න. එහෙනම් එතන ඉඳගෙන මෙතෙක් ප්‍රමාද වූ එකක් නැත්නම් යම්කිසි අධ්‍යාත්මික ධර්ම පූර්ණයක් ඒක නැවත සම්පූර්ණ කරගන්නට කාලය කැප කර ගැනීම තමයි පින්වත්නි නියම සංවේගයේ බවට පත් වෙන්නේ. ඒ වගේම මා කිව්වා ඔබේ පිරිත් පොතේ තියෙනවා අට මහා සංවේග වස්තු කියලා එකක්. ජාති ජරා ව්‍යාධි චුති අපහාය අතීත අපත්තක වට දුක්ඛං ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං සංවේග වස්තුනි ඉමානි අට්ඨ පාතෝ සායම පිටේ ඉමං විදින් ආසේවතේ සතත මත්ත හිතාබිලාසී පප්පෝති සෝති විපුලං හතපා සම්පෝ සෙත්තං සුඛං මුනි විසිට්ඨමතං සුඛේදචා. අන්න බලන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන මහණෙනි සතර කර්මස්ථාන වලින් ආරක්ෂාව ලබාගෙන කමඨහම් වඩමින් නිතරම මහා සංවේග වස්තුවට සිහිපත් කරන්න. ඒ කියන්නේ අනන්නේ නෙමෙයි දුක්සහිත කාරණා තමයි. ඒ දුක්සහිත කාරණා තුලින් ආර්ය සත්‍ය දකින්න එකයි සංවේගය කියලා කියන්නේ. මොනවටද සංවේග කරන්න කිව්වේ? ඉපදීම පිළිබඳ සංවේගය. ඒ සියලු දුක් පටන් ගන්න ඉපදීම නිසා කියන එක පින්වත් ඔබට අමුතුවෙන් කිය යුතු නැහැ. ඒ වගේම ඒ ඉපදීම සඳහා තියෙන දුක් හයක් ගැන කතා කරනෝනේ බණ පොතේ ගබ්බොක්කාන්තික මූලික දුක්ඛය, ගබ්බ පරිහරණ මූලික දුක්ඛය, ගබ්බ විජාන මූලික දුක්ඛය ආදී වශයෙන්. මව්ගෙබට පැමිණිච්ච දා ඉඳලා මවක් දරුවත් විඳින පීඩාව තමයි එතන කතා කරන්නේ. ඒ ගැන හිතුවත් අපිට මේ දුක පිළිබඳ සංවේගය පහළ වෙනවා. බිහි වෙන වෙලාවේ අර මම කිව්වනේ අභ්‍යන්තරික ජීවිතයේ සමහරට මවගේ ශරීර උෂ්ණත්වය වැඩි වීමෙන් එහෙම නැත්නම් මවගේ අපි කතා කරන ප්‍රෙෂර් එක කියලා කියමුකෝ විතර ගමනේ වැඩි වීමෙන් මානසික ආතතිය ඇති වීමෙන් නොඑක ආකාර වලින් දරුවට පීඩා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේවා ගැන කල්පනා කරනවා අනේ උපත මෙබඳු එකක්ද කියන සංවේගය අපි තුළ පහළ වෙනවා. එහෙනම් ඉපදීම සියලු දුක්වල මුල මේක තේරුම් ගත්තම ඉපදීම පිළිබඳව පැහැදීමක් වූ ප්‍රීති උත්සවයක් පවත්වන්නේ නැහැ. දැන් අපේ මිනිස්සු උපන් දිනේ කියලා කොච්චර දේවල් කරනවද කියලා බලන්න. ඒ උපදීම පිළිබඳව සමරු කියන්නේ නාටක නටන්නේ ඒ සංවේගී කියන එක මොකද්ද කියලා අඳුරගන්නේ උපදීම උපත සංවේගයටපත් විය යුතු කාරණයක් බව දන්නවනම් සංවේගයටපත් විය යුතු දැන් උත්සව පවත්වන්නේ නැහැ නේද? එතකොට අපි දරුවෙක් උපන්නා කියන්නේ දරුවෙක් උපන්නා කියනකොට එයා දුක් රසක ආරම්භය පටන් ගත්තා කියන එක. ඇත්තටම ධර්මයෙන් ඈත් වුණාම අපි එක පැත්තකින් සංවේගයටපත් වෙනවා වෙනුවට අනිත් පැත්තෙන් කොච්චර සොම්නසටපත් වෙනවද කියලා බලන්න. ඒක පෘථග්ජනයාගේ ස්වභාවය. මම ඒක හොඳ නැහැ කියනවා නෙමෙයි. අන්න මම දැන් ආච්චි කෙනෙකුත් වුණා, අන්න මම දැන් සීයා කෙනෙකුත් වුණා, අන්න දැන් යාන්තම් අපට දරුවෙක් ඉන්නවා, මට මාතෘ පදවිය ලැබුණා, මට පිතෘ පදවිය ලැබුණා. ඒවා සම්මුති ලෝකයේදී මම නරකේවා කියලා කියනවා නෙමෙයි. ඒවා බොහොම ගෞරව කටයුතු පදවි බව හැබෑව. නමුත් මම මේ කතා කරන්නේ උපේක්ෂාවත් ඥානයත් මුසු කරගෙන අපි ඒ දිහා බලන්න. එතකොට ඒ මා කිව්වේ ඉපදීම පිළිබඳව. ඒ වගේම දි รา යාම පිළිබඳවත් පින්වත් ඔබට දැන් ජීවිතේ අවුරුදු 20 30 ගත වුණත් ඊට මුල් වයසේ හිටියත් සමහර කෙනෙකුගේ ජීවිතයේ අස්ථි දි รา යාම. අස්ථි දි รา යාමේ රෝගය, දත් දි รา යාමේ රෝගය, දත් කහපැන් පහ ගැනීමේ ස්වභාවය. ඒ වගේම චර්ම රෝග හටගෙන කී දෙනෙක් මේ චර්ම රෝග ආදී නිසා ඒ දිරීම නිසා මේ දිරීමනේ චර්ම රෝගය කියන්නේ. අපි ඒකට කියන්නේ සුදු කබර කියලා. ඉතින් ඒ වගේ දේවල් නිසා මිනිස්සු කොච්චර මානසික වශයෙන් වැටිලා ඉන්නවා. ඉතින් මේ ලෝකය මොන විදිහට හිතුවත් අපිට කමක් නැහැ. අපි හිතන්න මේක තමයි සැබෑ වූ ස්වභාවය. මේ පිළිබඳව ධර්ම සංවේගය පහල කර ගන්නවා. අන්න මට ධර්මයේ තේරෙන දෙයක් වුණා. දැන් ජාති දුක්ඛ ඉපදීම දුකක් නම් ඉපදීමේ දුක් සහිත ස්වභාවය ඔබට යම් දවසක අවබෝධ වුණා. කොහොමද අවබෝධ වෙන්නේ? තමන්ගේ ඉපදීමේ දුක ගැන තමන්ට අත්දැකීම ලැබුණත් තමන්ට ඒ අවබෝධය අඩුයි. නමුත් ඉපදිච්ච දරුවෙක් හිතන්න ඉපදින්නෙම අඩාගෙන. එතන ඉඳලා අතපය සෙලෙව්වට ඔබ උක්කුම් බබෝ කියනකොට hina වුණාට මොකද? ඒ දරුවන් නැගිට ගන්න බැරුව ඒ දුක් විඳින හැටි අතපය සොලවනවා කියන්නේ. ඒ දරුවට නැගිටලා යන්න ඕනකම තියෙනවා. බලන්න කොච්චර අපහසුවක්. සමහර වෙලාවට සාමාන්‍ය සතෙකුයි ඒ දරුවයි අතර කිසි වෙනසක් නැහැ. දැන් ඉපදීමේ දුක ගැන
සංවේගය ඇති කරගන්න අනේ මේක දුකක් කියන එක තේරෙනවා නම් එතන තමයි සංවේගය තියෙන්නේ. ඒ දරුවට අපි හිතමුකෝ බඩේ කැක්කුම කියා ගන්න පුළුවන්. අනේ ඔය ෆෑන් එක ඔෆ් කරනකොට මට ඔළුවේ කැක්කුමයි කියා ගන්න පුළුවන්. අනේ ඔය මේ මధుර දල දාන්න එපා මගේ ඇඟට හරි රස්නේ. අනේ මේ මට උඩින් යටින් මේ ඝන ඇඳුම් අඳවන්න එපා මට හරි අමාරුයි දාඩියයි කියන්න. ඉන්නකෝ මගේ ගවුම ගලව ගන්න ඉන්නකෝ මගේ කමිස ගලව ගන්න කියලා ළමයෙකුට කියන්නද? හොඳට හිතලා බලන්න ඒ දිහා අවධානයෙන් බලාගෙන ඉන්න. නිකන් සෙනෙහසින් හැංගීමෙන් නෙමෙයි අවධානයෙන් සහ අවබෝධයෙන් බලයින් මේක දුකක්ද නැද්ද කියන එක. පින්නත් ඔබට තේරෙන්නේ නම් සුව පහසු මෙත් එක සුව පහසු කොට එක සුව පහසු ඇතිරිල්ල මත ඉන්න දරුවා හරිම සුවසේ ඉන්න දරුවෙක් කියලා. නමුත් කියාගන්න බැරි වුණාට මොකද අපටත් අත්දැකීමෙන් නැවත මතු කරගන්න බැරුණාට මොකද වැඩිහිටි ඔබට යම් කිසි අවබෝධයක් ඒ දිහා බලාගෙන ලබන්න පුළුවන්. අපි හිතමු ශාරීරික අර්මා කියපු නොයේ දිරීම් ස්වභාව පේනවනේ අපිට. ඒ දිරීම් ස්වභාවය තුල දිරීම ධර්ම ස්වභාවය. ඒ ධර්ම ස්වභාවයේ දකින්න මට මේ දිරායාමේ ලොකු උපකාරයක් වුණා. අනේ කොච්චර වටිනවා. ලෝකේට ඔබ වනවට ඉන්න පුළුවන්. ඔබට වෙච්ච දේ නවටින්නත් පුළුවන්. ඔබට සමහර නින්දා පරිවස වෙන්නත් පුළුවන්. ඔබ මනසින් නින්දා විඳින්න එපා. ඔබ නැගිටින්න. කොහෙද නැගිටින්නේ? ධර්මයේ තුල නැගිටින්න. ධර්මයේ තුල අවබෝධ ගන්න සමහරට ඔබට වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක් කරගන්න පුළුවන්. අන්න ඒක තමයි සංවේගය කියලා කියන්නේ. ජාති ජරා ව්‍යාධි දිරීම වගේම නොයෙක් රෝග අපට හිතන්න අපි අපට වෛද්‍යවරයා කිව්වොත් එහෙම ඔබට ලේ පිළිකාවක් තියෙනවා නැත්නම් ලියුකේමියාව තියෙනවා ඔබට අහවල් පිළිකා රෝගය තියෙනවා මුල්ම ඒක දැනගන්න මොහොත සමහර දොස්තර මහත්තයා කාලයක් අධීක්ෂණය කළා මනස ශක්තිමත් කෙනෙක් නම් එයාගෙන් අහනවා ඔයාට තියෙන රෝගී තත්ත්වය ගැන කියන්න වෙන කවුරුවත් එක් කරගෙන මේ ආවද කවුරුවත් ඉන්නවද කවුරුවත් ඉන්නවද ඇත්ත එක්ක කවුද ආවේ කියලා අහනකොටම රෝගියා මනස ශක්තිමත් කරගන්න ඕන කලින්මත් හිතා ගන්න ඕන මේ රෝග වලින් එකක් මටත් වැළඳෙන්න පුළුවන් එයාට ඒක අහනකොටම නෑ කවුරුත් ආවේ නෑ දොස්තර මහත්තයා මට කියන්නේ මට ඒක දරා ගැනීමේ හැකියාව ශක්තිය තියෙනවා මොකද්ද ශක්තිය ධර්ම ශක්තිය එහෙනම් එබඳු ව්‍යාධියක් වැළඳුනාම අපි හිතන්න ඕනේ ව්‍යාධිපි දුක්ඛා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්ම ස්වභාවය නෙමෙයි. ඒ ධර්ම ස්වභාවය දැක ගන්න මට මේක අවස්ථාවක් වුණා. අන්න මට ඒ නිසා ධර්ම සංවේගයෙන් මේ දිහා බලන්න පුළුවන්. ඔබ හරි දුකෙන් ඉන්නේ කියලා අහුවොත් කවුරු හරි මේ රෝගී තත්ත්වය නිසා. ඔව් මම දුකෙන් ඉන්නේ. මොන දුකෙන්ද? මම ඉන්නේ ධර්ම සංවේගයේ. මට වෙනත් කිසිම සංවේගයක් නැහැ. මට තියෙන ධර්ම සංවේගය විතරයි. පින් නැති ඔබට කියන්න පුළුවන් වුණොත් එහෙම ඔබ හැබැයි බෞද්ධයෙක්. එපා මනසින් වැටෙන්න. නැගිටින්න මනසින්. ශක්තිමත් වෙන්න මනසින්. මුළු දහම් විග්‍රහය තුලම මරණානුස්සතිය කියා දෙන්න බැරුණත් කමක් නැහැ. තව ධර්ම දේශනා වාරයක් වුණත් ඒකට වෙන් කරනවා. මට ඕන කරන්නේ වැටුණු මනස සකස් කරගන්නත් වැටෙන්න ඉඩ තියෙන මනසට කලින් පිළියම් කරන්න. අපි සමහර රෝගවලට කලින් පිළියම් කරනවා. දැන් උදාහරණයක් වශයෙන් සාමාන්‍යයෙන් අවුරුදු 30 විතර වෙනකොට අපි සීනි ආහාර ගැනීම මොකද වනින් නවත්තනවා නිකන් තේබන. අපි අහුවාම නිකන් කහට බොන්නේ මොකද? අයිස්ක්‍රීම් ටිකක් කනවද? අනේ නෑ මං කන්නේ නෑ. ඇයි ස්පොයර් සීනිද? නෑ හැදෙයි කියලා. කොච්චර වටිනවද බලන්න. ඒ වගේ ඔබට මේ බණ තියෙන පින්වත්නි වැටුණොත් යන නැගිටින්නත් මතුමත්නේ වැටුණොත් ආපහු නැගිටින්න ඕන කරන ශක්තියක් ලබා ගන්න. එතකොට චුති ඔබ චුති කියන්නේ මරණයනේ. මරණයට පත් වෙන එක කොච්චර දුකක්ද මරණය පිළිබඳ ප්‍රවීණතාවක් පුහුණුවක් විශේෂයෙන් ලබා ගත්තේ නැත්නම් එහෙනම් ඔබට ඔබේ චුතිය දිහා බලා ඉන්න පුළුවන් නම් අම්බලමකට ආපු කෙනෙක් අම්බලමෙන් පිට වෙලා තවත් ගමන ආරම්භ කරන නව අම්බලමකට පිවිසෙනවා වගේ මේ මරණානුස්සතිය පිළිබඳ ඉදිරියට දේශනා කරන දේශනා මාලාව හරහා පින්නත් ඔබේ හිත මනමින් සකස් කරගන්න පුළුවන් වුණත් ඔබ චුතියේදී චලනය වෙන්නේ නැහැ. දැන් පින්නත් විශේෂයෙන්ම එකක් සුතමේ ඥානය හරහා හිත දියුණු කරගත්තු ධම්මසා ඒ පිළිබඳ මතකයේ තබාගත්තු කෙනෙකුට ඒ චුති චිත්තය පදනම් කරගෙන මරණයට පත්වන අවස්ථාවලදී ඒ ධර්මයේ සිහිපත් කරමින් බොහොම සුවපත් වූ චුතියක් ගොඩනගන්න පුළුවන්. චුතිය පිළිබඳව ඒ කියන්නේ චුතිය පිළිබඳව අවශ්‍ය ධර්මාවබෝධයේ තුලින් හට ගන්න සංවේගය ජීවිතේ පුරාම ක්‍රියාත්මක වෙන්න ඕන එක. ඒක චුත වෙන වෙලාව විතරක් ක්‍රියාත්මක වෙන්න ඕන එකක් නෙමෙයි.
අන්න ඒ නිසා තමයි සෝවාන් මාර්ගලාභියා ගැන කියන්නේ. සෝවාන් මාර්ගලාභියා අපාගත වෙන්නේ නැහැ කියලා. මොකද හේතුව එයාගේ චුතිය ධර්ම සංවේගයට හැරිච්ච එකක්. බොහෝ දෙනෙක් මැරෙන්නේ නිකන් සංවේගයෙන්නේ. මං හැමදාම සිහිපත් කරන්න පින්වත්නි මුළු ලෝකයම අඬද්දි ඔබට පුළුවන් නම් හිනහි මැරෙන්න. ඔබ ධර්ම සංවේගයෙන් මැරෙන කෙනෙක්. ඔබ දන්නවා මරණය දුකක් කියලා කිව්වට මේ මරණයේ දුක ලාභයක් බවට පත් කර ගන්න ඕනේ. ඒකට කියන්නේ පැමිණි දුක පරිදසයි. ඉතින් අපට සංවේගය පිළිබඳව තව කරුණු කීපයක් තියෙනවා. අපාය දුක ගැන ඔබ දන්නවා. ඒ වගේම ඉක්මගිය සංසාරයේ පිළිබඳව දුක ධර්මයෙන් දකින්න ඕන. සංසාරයේ දුකයි කියලා තේරුම් ගන්නට මේ කරුණු වට විස්තර කරන්නට කාලේ නෙවෙයි. ඉදිරියට සංසාරේ අන්තක්කල් ගමන් කරනවා නම් මේ සංසාරයේ දුකයි කියන එක තේරුම් අරගෙන ඒ තුල ධර්ම සංවේග පිහිටව ගන්න ඕන. ඒ වගේම අටවෙනි කාරණේ හැටි විස්තර කරන්නේ වර්තමානයේ ආහාර ටික හොයාගන්න මිනිස්සෙක් විඳින දුක. හිතලා බලන්න මිනිස්සෙකුට වඩා සතෙක් විඳින දුක ගැන අත්දැකීම් ලැබුවොත් ඒ අත්දැකීම ප්‍රයෝජනවත් වෙයි. ඔබ රස්සාවක් කරන්නේයි කියලා හුත් බඩ වියද පුරව ගන්න කියලා කියනවා. ඒ නිසා ඉදානි ආහාර ගවෙච්ච දුක්ඛං ආහාර සොයා ගැනීම ලොකුම දුකයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මම මේ ටෙක් විස්තර කළේ සංවේගය යන කුමක්ද කියන කාරණේට ඉතාමත්ම කුඩා සාධක කීපයක් පමණයි. තව සාධක අප්‍රමාණ ප්‍රමාණයක් මේ පිළිබඳව සිහිපත් කරන්න තිබෙනවා. අපි මරණානුස්සතිය ඇතුළු අනිකුත් සියලු භාවනාවන්ගේ ප්‍රතිඵල අතර පළවෙනි ප්‍රතිඵලයේ වශයෙන් සංවේගයට පත්වීම කියලා හෙවත් එහෙම නැත්නම් මා සිහිපත් කරපු විදිහට මහත් වූ සංවේගයේ පිණිස සිත පවත්වා ගැනීම කියන කාරණාවයි මූලිකම ප්‍රයෝජනය. පළවෙනි ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලයේ උදෙසා ළඟා වෙන්නට පින්නති ඔබට යම් තාක් අවබෝධයක් ලැබුණා නම් මේ ධර්ම දේශනාවේ මුල් පියවර තුලින් එය උත්තරීතර ධර්මලාභයක් සලකමින් අද මා ආරම්භයේ සිහිපත් කළ ආකාරයට ශාසනයේ බුදු දියණියක් වූ ඉන්ද්‍රාණී මහින්ද්‍රසිංහ පින්වත් මහත්මිය කොටගොඩ නිවාසපුර අංක N4 දරණ නිවසේ පදිංචි එතුමිය විසින් සිදු කළ අනන්ත පින්කම් අතර යද ධර්ම දානමේ පින්කමේ දායකත්වයෙන් ශ්‍රී ලංකා භූමිය තුලත් ලෝකයේ තුලත් යමෙකුට යම් සංවේගජනක හැඟුමක් ඇති කර ගැනීමට එහෙම නැත්නම් ධර්ම මානසිකාරයක් ගොඩනගා ගැනීමට මේ ධර්ම දේශනාවෙන් යම් පිටිවහලක් සැලසුණා නම් ඒ උත්තරීතර කුසලය ජූනි මාසයේ 19 වෙනි දිනට 35 වෙනි ජන්මදිනය යෙදී තිබුණු අභාවයට පත්‍රාංගනී ගුණතිලක නම් සෙනෙහබර දියණිය 2018 ජූලි 24 වෙනිදා අභාවයට පත් උනේ. ඇයට පරලොවින් සංග්‍රහ පිණිස වේවා. උපනුපන් තන්හි සිදු කළ පින්කම් බලයෙන් සුඛී සෝපත් භාවෙන් සමන්නාගතව කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සෝභාමත්ව පරම නිම්මල නිබ්බාන ධාතුවේ සැනසීම උදෙසාම මේ පින්කම ඒ ආදරණීය දියණියට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සුජීවත්ව වෙසෙන 92 වෙනි වියෙහි පසුවන ගර්ටි ගෝමස් සෙනෙහබර මෑණියන්ගේ මේ මාස 22 වෙනි දිනට යෙදුන ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද කිරීම පිණිසත් මියගිය පියතුමාණන් වහන්සේට පින් දීමත් ඒ ආරමුණු කරගත් කරුණු අතර තිබෙනවා. ඒ වගේම සටහන් කොට තිබෙනවා අපගේ වන්දනීය පූජනීය උදේශකයන් වහන්සේට මේ භවයේ මුතුන් රහත් ඵලයේ වෙත ළඟා වීම සඳහා වැසි ප්‍රඥාව තව තවත් වැඩේවා. ඒ සඳහා ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඒ වගේම තමන් අසනීප රෝහලගත මොහොතේ මා සුවපත් කරවීම වෙනුවෙන් සිදු කළ නොමද කැපවීම වෙනුවෙන් ගම්පහ මූලික රෝහලේ නිරංජන් මහ කුමර වෛද්‍යාචාර්යතුමාට චන්දිමා මහ කුමර වෛද්‍යතුමීට ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරමින් සෙත් පතනවා. ඔබ දෙපළ බලාපොරොත්තු වන මේ සසර ගමන කෙටි කර ගැනීමට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්වත් ඉන්ද්‍රාණී මහින්ද්‍රසිංහ මහත්මියනි ඔබතුමියටත් ඒකාන්තයෙන් අර්ථ ධර්ම නිරුක්ති පටිභාන ධර්මයන් සම්පූර්ණ කරගනිමින් නිබ්බාන ධාතුවෙන් සැනසීම සොයන ගමනට මේ උතුම් කුසල් බුදුපාමුල පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධම්මසූ බැහැමටත් ආරාධිත අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයාට සැනසෙල්ල පිණිස මේ ධර්ම දේශනාව පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති.
සාදු 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 මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව නිමාවටපත් උනේ සංවේගය අපේ හිතේ ඇතිවෙන ආකාරය සහ සංවේගය අපි හඳුනාගෙන තිබෙන ආකාරය මරණය පිළිබඳව අපි අවබෝධයෙන්ද කටයුතු කරන්නේ අවබෝධයකින් තොරවද කටයුතු කරන්නේ මේ කාරණා පිළිබඳව මනසේ පහදා ගන්නට මනසේ වටහා ගන්නට ධර්මදේශනාව ඉවහල් වුණා. අපි ධර්ම සාකච්ඡාව තුළ තවත් වැදගත් වූ කාරණා රාශියක් අන්තර්ගත කොට ධර්ම සාකච්ඡාව පෝෂණය කරනවා ඔබ වෙනුවෙන්. ඒ උතුම් වූ ධර්ම සාකච්ඡාව තුළදී ඔබේ දහම් නැන තවත් අවදිවන්නට හේතුවක් වේවි. නිසා ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට ඔය ලෙසින්ම රැඳී සිටින්නට net වටා ඒකරාශී වී සිටින්නට ආරාධනා කරමින් ඉති විරාම වෙන්නේ මෙත්නෙත් පාමුල වැඩසටහන තුළ ඉතා වැදගත් වූ වටිනා වූ දේශනාවක් ඔබ ශ්‍රවණය කළේ. මරණය පිළිබඳව කතා වුණා. ඒ වගේම සංවේගය පිළිබඳව කතා වුණා. ඉතින් මේ හැම දෙයක් එක්කම අපට අත්දැකීමක් ලැබුණ අවබෝධයක් ලැබුණ යම් දහම් කාරණාවන් පිළිබඳව එය ඔබගේ නුවණින් විමසා බලන විට ප්‍රඥාව පහළ වේවි. තවදුරටත් අපි ඔබේ ජීවිතයට ඉවහල් වන ඒ වගේම ධර්මයට ලැබී බොහෝ පිරිසක් මෙත්නෙත් පාමුල අහනවා. ඒ ඔබ වෙනුවෙන් ඔබේ සාමාන්‍ය ජීවිතය තුළදී ඔබ අත්විඳින කාරණා ඇසුරු කොටගෙන ධර්ම සාකච්ඡාවේදී කාරණා මතු කර ඔබට සහායක් වෙන්නට ශක්තියක් වෙන්නට මේ ධර්මය ලං කරන්නට මෙත්නෙත් පාමුල ඔස්සේ බලාපොරොත්තු වෙනවා. ගෞරව නමස්කාර පූර්වකව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව පිළිගනු ලබන අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සිහිපත් කළ කාලයක් ඇතිවන තැන සිට වියපත් වන දක්වා මරණය සිදුවෙන ආකාරය කලයක් හදන නිර්මාණය කරන අවස්ථාව උපයෝගී කරගෙන ඉතින් මේ හරි අපූර්වට අපිට මේ කාරණා පිළිබඳව පැහැදිලි වුණා. ස්වාමීන් අපි සමාජයේ දකින මරණ අතර අපි දකිනවා බොහෝම හොඳට ඉපදිලා පුංචි කාලයේදී හැදිලා වැඩිලා ලස්සන රූපයක් ලැබිලා මෙහෙම ඉන්න දරුවෝ කිසිදු රෝගී තත්ත්වයක් නැතුව එකපාරටම මිය යන අවස්ථාවන් පිළිබඳව අඩු වයසෙන් මිය යන අවස්ථාවන් පිළිබඳව සමහරුන්ට හිතා ගන්න බෑ ඇයි මේ දරුවා මිය ගියේ කියලා. රෝගී තත්ත්වයක් කිසිම පෙන්වීමක් නැතුව අපි නොහිතන අවස්ථාවලදී එහෙම මිය ගිය අවස්ථා තිබෙනවා. සමහර විට සමහර අවස්ථාවලදී පශ්චාත් මරණ පරීක්ෂණයේදී පවා හරි අවිනිශ්චිත ස්වභාවයක් මතුවෙන්නේ මොකද්ද මේ හේතුව කියන කාරණේ. දැන් මේවත් එක්ක මට අද ධර්ම සාකච්ඡාව ආරම්භයේදී ඔබ වහන්සේගෙන් දැනගන්නට හිතුනේ ස්වාමීන් වහන්සේ. ඇයි කෙනෙකු මෙහෙම කෙටි ආයුෂක් භුක්ති විඳලා කිසිදු රෝගී තත්ත්වෙ නැතුව අඩු වයසකදී මිය දෙන්නට මොකක් හරි හේතුවක් තිබෙනවද? ඔබ වහන්සේ ධර්ම දේශනාවේදී මතක් කළා මේ පිළිබඳව සාකච්ඡා කරමු කියලා ධර්ම සාකච්ඡාවේදී. සාකච්ඡාව ආරම්භයේදී මම ඔබ වහන්සේගෙන් මේ පිළිබඳවයි විමසා දැනගන්නට කැමතියි. අවසරයි ස්වාමීන් වහන්සේ. පින්වත් ඔබ හැමත උත්තම ධර්මාභිසමය තුළින් ජීවිත විදර්ශනාව පොදවා ගන්නට ලැබෙන හොඳ තේමාවක්යි අපි අද රැඳී සිටින්නේ. ඒ තමයි මරණය පිළිබඳව විවිධ පැතිකඩ දෙස බැලීම, තමා තුළින් මරණයේ අත්දැකීම ගොඩනගා ගැනීමට ධර්මය ඉවහල් කරගන්නේ කෙසේද කියන කාරණා ටිකයි අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නේ. ඒ තුළ අපේ මරණයේ සිදුවන ආකාර ගණනාවක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ අතරත ආයුක්කය මරණය, කම්මක්කය මරණය, උභයක්කය මරණය හා උපච්ඡේදක මරණය කියලා කොටස් හතරක් තියෙනවා. එහෙමයි. දැන් වරුණ පුතා ඇහුවේ ඉපදිලා අවුරුදු 6ක් 7ක් යනකම් හරිම ලස්සන රූප ස්වභාවයෙන් යුක්ත සමහරට විවිධ දක්ෂතා ඇතිව සෞඛ්‍ය සම්පන්නව හොඳට පේනවා. සෞඛ්‍ය සම්පන්නව හොඳින් වාසය කරන දරුවෝ හිටි ගමන් අභාවයටපත්. එහෙමයි සර්. අර මම කිව්ව ක්‍රම හතර ඒ කිව්වේ ආයුෂ අවසන් වීමෙන් නොවේ ඒ දරුවෝ මරණයටපත් වෙන්නේ. ආයුක්කය මරණය කියලා කියනකොට කරුණු දෙකක් තියෙනවා. එකක් මේ යුගයේ අවම වශයෙන් සාමාන්‍යයෙන් අවුරුදු 73ක් විතර වගේ ආයු අපේක්ෂණය. ආයු අපේක්ෂණය. ඊළඟට හැබැයි එහෙම ඒ කාලීන වශයෙන් ආයුෂ එහෙම තීරණය වුණත් තවත් පැත්තක් තියෙනවා බලන්න. ඒ තමයි කෙනෙක් උපතින් ගෙනෙන ආයුෂ ප්‍රමාණය. ඒ ආයුෂ ප්‍රමාණයත් එක්ක නිතර කර්මය සම්බන්ධයි. කර්මයෙන් තමයි ආයුෂ තීරණය කරන්නේ. තීරණය කරන්නේ කර්මය. එතකොට සමහර වෙලාවට පෙර භවයේදී ජීවිතේ මුල් කාලේ බොහෝ පින්කම් කිසිවක් නොකර ජීවිතයේ අන්තිම කාලේදී බොහෝ පින්කම් කරන්නද බොහෝ පින්කම් කළා වගේම ආසන්න චේතනාවත් හේතුක ප්‍රතිසන්දියක් ලබන්නට තරම් හේතුබුත වෙලා ඒ ප්‍රබල කුසලයේ ශක්තියෙන් මේ මව් ගැබ තුල ඉපදිලා බිහි වෙලා අවුරුදු 7-8ක්
වර්ධනය වෙලා අර පිනේ ශක්තිය බලයෙන් එහෙමයි. ආයුන් දේති වන්නන් දේති සුකන් දේති බලන් දේති පටිභානන් දේති කියෝ වගේ ඒ වර්ණ සම්පත්තිය සැප සම්පත්තිය ආදී දේවල් සහ විවිධ දක්ෂතා ඇතුව අර පුණ්‍ය ශක්තිය බලයෙන් ගමන් කරනවා. එහෙමයි. ඒ පුණ්‍ය ශක්තිය බලය අවසන් වෙනවා නම් අවුරුදු 7ක් ඇතුළත පෙර භවයෙන් එවන ලද්දා වූ ඔහු අනුමෝදන් කර ලද්දා වූ පිනකුත් නැත්තම් එයා මරණයටපත් වෙන්නේ කම්මක්ඛය. එයාගේ පුණ්‍ය ශක්තිය ක්ෂය වීම නිසා. එහෙමයි සර්. තව කෙනෙකුගේ මරණයෙන් සිද්ධ වෙන්න පුළුවන් ඕකේ අනිත් පැත්තත් මම දෙන්නම් කියලා දෙන්නම්. යමෙක් තාමත්ම අබල දුබල තත්ත්වෙන් යුතව අපි අර නොමේරු ළමයි කියලා හඳුන්වන ඒ වගේම සමහර විට අර විවිධ දක්ෂතා නැති මන්දගාමී මානසිකත්වයක් තියෙන සහ කායික විවිධ දුබලතාවන්ගෙන් යුක්තව උපදින අය ඉන්නවා. ඒ අය අවුරුදු 6ක් 7ක් යනකම් ඉඳලා මරණයටපත් වෙනවා. එතෙන්දිත් පෙර ආත්ම භාවයක කරපු යම් අකුසල විපාකයක් මේ ප්‍රතිසන්දියට හේවත් චුති හිතට සම්බන්ධ වෙලා ඒ තුලින් දපු ප්‍රතිසන්දිය හරහා එයාගේ කර්මය අවසන් වෙනවා. එහෙමයි. කර්මය අවසන් වෙලා ඒ භවයෙන් චුතව ගිහින් තමයි එයා තව කරන ලද පින්කමක් තියෙනවා නම් ඒ පුණ්‍ය ශක්තිය කරා ගමන් කරන්නට එයාට අවස්ථාව සැලසෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ අබල දුබලකම් සමහර විට ඊළඟ භවයේදී වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා. ඒ සමහර විට ඒ භවය වෙනස් කරන්නට මෞපියති ප්‍රබල පින්කමුත් කරලා අනුමෝදන් කරන්න ඕන. එහෙමයි. දැන් එයාට කියාගන්න බැරි වුණාට මේ මව්ගෙබට එන්නෙම පින බලාපොරොත්තු. තමයි මේ මව්පියෝ ගැන නොදැන හිතනවා ඇයි අපි දෙන්න මේ තරම් ධාර්මික ජීවත් වෙද්දි අපිට මේ වගේ අබල දුබල ඇති දරුවෙක් ඉපදුනේ කියලා ඒගොල්ලෝ සංවේගයකටපත් වෙනවා. ඒගොල්ලන්ට අර කම්ම විශ්ව අචින්තෝ කියවන්ට. ඒක තේරුම් ගන්න බැරි තරම් අමාරු එකක්. ඒ නිසා හිතනවා ඇයි අපිට මෙහෙම වුනේ. ඒ නිසා අර ධර්ම සංවේගය ඇති වුණා නම් ඔය කාරණා පිළිබඳව විමසිලි නුවණකින් බලලා ප්‍රඥාව ඇති කරගන්නට පුළුවන්. ඔව් ඒතරම ධර්ම දේශනාවේදී විශේෂයෙන් අවධාරණය නොවෙච්ච කාරණාවක් තමයි ඒක ධර්ම සංවේගය. ධර්ම සංවේගය කියන කාරණාවමයි ඇති කරගත යුත්තේ. එහෙමයි. පාකිව ඇති වෙන සිද්ධි සම්බන්ධව නිකන් සංවේගයටපත් වීම නොවේ ඥාන සම්පයුක්ත චේතනා සහිතව ධර්මය දකිමින් සංවේගයටපත් වෙනවා. එතන මෙතන දකින්න ඕන කර්ම ධර්මය. එහෙමයි සර්. කර්ම ධර්මයේ දකින්නකොට තියෙන සංවේගය ප්‍රඥා සම්පන්න. හොඳයි අපි තව ඒ සම්බන්ධව සාකච්ඡා කරමු ඉදිරියේදී. සානන්ද දැන් එතකොට දැන් මෙහෙම එකකුත් තියෙනවා. ඔය අර ඔය ඉස්සෙල්ලා කියපු ප්‍රශ්නේ තියෙනවනේ මේ හොඳ දරුවෙක්. ඔව්. දක්ෂ දරුවෙක්, ලස්සන දරුවෙක්. කෙටි ආයුෂ භුක්ති විඳලා මේ වගේ දරුවෙක් එහෙම වුණේ අපි දෙන්නගේ අලාභෙන් නිසා වෙන්නේ නැති කියලා එහෙම මව්පිය හිතුවට ඒක අලාභෙන් නිසා නෙවෙයි. ඒක එයා මේගේ එක්කෙනාගේ අලාභය. ඉතින් එයාගේ පින ඉවර නම් එයා යන්න ඕන. දැන් එතකොට අපි ධර්ම ඉතිහාසයේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලීන සමාජය දිහා බැලුවහම සන දැන් ආයුවර්ධන කුමාරයා වගේ නැත්නම් දීඝායු කුමාරයා මේ කියන කතා තුල ප්‍රවෘත්තීන් තුල එකල සිදුවුණු සිදුවීම් තුල ආයුෂ කෙටි කාලයක් භුක්ති විඳලා මරණයටපත් වීම පිළිබඳව එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි නිසා හඳුනාගෙන ඒ ආයුෂ දීර්ඝ කරන්නට ආයුෂ දීර්ඝ ලබන්නට හැකියාවක් ලැබුණා. දෙවෙනි තත්වයක් තිබෙනවාද සහ අඩු වයසින් මේ යන්නට ඒ වගේ තත්වයකට පත්වන කෙනෙකුට අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නා වූ කුසලයේ ශක්තියෙන් දීර්ඝායුෂ ලබන්න හැකියාවක් තිබෙනවා. තියෙනවා. දැන් ජනක කර්මයේ තුලින් ලබා දුන්නා වූ පුණ්‍ය ශක්තිය ඉදිරියට ගෙන යාම සඳහා උපත්තම්බක කර්ම ප්‍රබල කර්ම වශයෙන් බුදු පිළිම කරවීම, දහම් පොත්පත් ලියවීම, ඒ වගේම ධර්ම දානයට සම්බන්ධ වීම, ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය උපස්ථාන සම්පූර්ණ කිරීම වැනි ධර්මය හා සම්බන්ධ ප්‍රබල පින්කම්. දැන් හැම ආකාර කාලෙටම කටක පින්කම් කරන්න බෑනේ. නමුත් හැම කාලෙටම අටපිරිකරක් පූජා කරගන්න පුළුවන්. ඒ වගේම හැම කාලෙටම සංඝාවාසයක් හදන එකට උදව් වෙන්න පුළුවන්. ওই විදිහට නොඑක ආකාර පින්කම් කරලා දැන් අතන තියෙන ප්‍රශ්නේ අර ඉස්සෙල්ලා කියපු දරුවගේ මේ වගේ විතර විතර කාලයේ ආයුෂ තියෙන්නේ මාර්ගයක් තියෙනවා මොකක් හරි කියලා බලලත් නැහැනේ සමහර විට. අනපේක්ෂිත මොහොතක් කවුරුත් හිතන්නේ නැහැ. දැන් හොඳට ඉන්නවා සාමාන්‍යයෙන් අපි දෙමව්පියෝ විදිහට යම් අපලයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් දරුවගේ යම් වෙනස්කම් එක තමයි වේලපත් කරේ කියලා බලන්නේ අපි. බලන්න. එතකොට තමයි කියන්නේ මෙයාට මාර කණතුරක් තියෙනවා කියලා. දැන් අර වගේ හොඳට ලස්සනට දක්ෂතා වලින් හෙබි දරුවෙක් එහෙම ඉන්නකොට අපිට හිතෙන්නේවත් නැහැ නේ වේලපත් කරේ නැවත නැවත පරීක්ෂා කරන්න. ඔව් අන්න ඒකයි දැන් රෝගයකුත් නැහැ ආබාධයකුත් නැහැ වෙනස්කමක් පේන්නෙත් නැහැ. ඒ නිසා හැබැයි සමහර විට එහෙම බැලුවා නම් ගරු කර්මයෙන් සම්පූර්ණ කරා නම් ඒකයි මම අර දහම් පොත්පත් ලියන විතර පින්කම් කියපිටේ ඒවට බුදු පිළිමයක් කරවීම බුදු පිළිම පූජා කිරීම වැනි පින්කම් කරන්නයි කියලා කියන්නේ ඒකනේ. සමහරට මරණයටපත් වෙන තත්ත්වෙන් සතෙක් නිදහස් කිරීම වැනි
ඔව්. පින්කම් ගැන කතා කරන්නේ ඒ තුලින් ආයුෂ දීර්ඝ කිරීමක් කරන්න පුළුවන් නිසා. එහෙමයි. එදා අරකු වගේ මේ දීගායු කුමාරයාට අර සතිය පරිත්‍රාණ දේශනාව කළාම එහෙමයි. ආයුෂ දීර්ඝ වුණා වගේ. එහෙමයි. දැන් එතකොට අපි හඳහන බලලා ඔව්. එතකොට තීරණය වෙනවා මෙයාට මාරකයක් තිබෙනවා. වයස කෙසේ වෙතත් මෙයාට මාරකයක් තියෙනවා මේ වයස පන්නන්න බෑ. එහෙම කියන අවස්ථා තිබෙනවා නේ ස්වාමීන් වහන්සේ. දැන් ඒ වගේ තත්ත්වයක් තුල ඇතැම් වෙලාවට අර වෛද්‍යවරයා නිර්දේශ කරන තත්ත්වයකට වඩා භයානක තත්ත්වයක් තමයි දෙමව්පියෝ නැත්නම් අපි සාමාන්‍ය මිනිස්සු විදිහටපත් වෙන්නේ. ඒ නිසා නොඑක ආකාරයේ කටයුතු කරනවා. මේ වගේ තත්ත්වයක් තුළ අපි බෞද්ධයන් විදිහට කටයුතු කළ යුත්තේ කෙසේද සහ ජන්ම පත්‍රය පරීක්ෂා කරලා එහෙම මාරකයක් පිළිබඳව නිශ්චිතව කියන්නට හැකියාවක් ධර්මානුකූල ලෙසින් බැලුවොත් පිට තියෙනවා. ඇත්තෙන්ම හඳහන තුල කෙරෙන සමාන නිශ්චයන් පැහැදිලිවම ජන්ම කේන්ද්‍රය දිහා බලන නැත්නම් උපත ලබාගත් ආකාරයට අනුව ග්‍රහචාරයේ ක්‍රියාත්මක වෙන්නේ කෙසේද කියන තීරණය මත තමයි ඒ කේන්දර තුලින් ජීවිතය තීරණය කරන්නේ ජීවිතයේ සිද්ධි තීරණය කරන්නේ. නමුත් මේ කේන්දරය තුලින් තීරණය කරන සිද්ධිත් එක්ක කර්මය සම්බන්ධයි. එහෙමයි. ඇත්තටම මේ යම් කිසි ප්‍රමාණයකට 175ක් විතරවත් කර්මයේ සම්බන්ධව ගණනය කිරීමක් කරනවා කියන එක තමයි අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද හේතුව අපි ලබාපු විවිධ වූ අත්දැකීම් තියෙන අපේ පැවිදි ජීවිතය තුලත් ඒ වගේම ගිහි සමාජයේ මේ සාකච්ඡාව අස්වා සිටින අයටත් මේ අත්දැකීම් ඇති. හඳහන බලලා මාර්ගයක් තියෙනවා. ආව දවස පැන්නුවොත් ජීවත් කරගන්න පුළුවන්. ආව දවස පැන්නුවොත් ජීවත් කරගන්න බෑ කියලා කියනවා. එතකොට ඇත්තටම එයාගේ ජීවිතයේ මේ මාර්ගය ඒ දවස පන්න ගන්න බැරි වුණා. ඒ දවස් පන්න ගත්තොත් කොහොමද උපක්‍රමය යොදලා ජීවත් වෙන්න පුළුවන් කියපු කාරණේ හරි. අන්න අරයා හඳහනේ කියලා තිබුණා මේ විදිහට එයා මෙතරයි ආයුෂ. එතකොට ඒ ආයුෂ තීරණය වෙන්නේ කර්ම ශක්තිය අනුව. කර්ම ශක්තිය අනුව තමයි උපත ලබන්නේ. මම අර කිව්වනේ උපත ලබන මොහොතට අනුවයි ආයුෂ තීරණය වෙන්නේ කියලා. එතකොට අරයා හඳහන හදන්නේ උපන් වෙලාවට අනුවනේ. එහෙමයි. ඉතින් ඒ උපන් වෙලාව තීරණය වෙන්නේ කර්මයට අනුව. උපන් වෙලාව තීරණය වෙන්නේ. එතකොට කර්මයේ තුල තියෙන ඇතන් සිද්ධි අර හඳහනට අනුගත කරගෙන බලන්නට පුළුවන්. මේක එක්තරා සියුම් ගණිත ක්‍රමයක්. එවන් අවස්ථාවකදී අපි බෞද්ධ විදිහට කෙසේද කටයුතු කරන්නට ඕන සම්මත? මාරකයක් තියෙනවා. මාර්ගයක් තියෙනවා නම් ප්‍රබල පින්කම් සම්පූර්ණ කිරීම තමයි කළ යුතු. ඒ කියන්නේ කොහොමද පින්කම් කරන එක අපිට තෝරන්න හොඳයි. ඔව් කොහොමද පින්කම් කරගෙන තියෙන්නේ හොඳයි. අපි වෙලාවක් බැලුවා නැත්නම් අපිට කොයි මොහොතක මාරයා එනවා. ඒක වෙනම කතාවක්. මේ ජීවිතයේ අතරමැද්දේදී යම් කිසි අනපේක්ෂිත සිද්ධියක් වෙන්න තියෙනවා නම් කවුරුත් අර කතාවට කියන උඹ හදාන බලාගනි කියලා කියන්නේ මිනිස්සු. එහෙමයි. සාමාන්‍යයෙන් කියනවා. ඔව් හදාන බලාගනි කියලා ඒ වගේ යම් කිසි සත්‍යතාවයක් තියෙන වගේම හඳහනට සියල්ල බාර දෙන එක නෙමෙයි තීරණය. හඳහනේ තීරණ වෙනස් කරන්න පුළුවන් ධර්ම ශක්තිය. ඒක පෙර සූදානමක් ඇති කරගන්න පුළුවන් නම් එතන තියෙන්නේ බයටපත් වුණොත් තවත් භයානකයි. ඕනකට වඩා ඕනම දෙයකට අන්තයට ගියොත් එහෙම මේ ඒක ඒ විදිහට නිරුද්ධ වෙනවා. ඉතින් ඕනකට අන්තයට කොයි දෙයක් යන්න ඕනේ මැද ඉඳලා බලන එක තමයි හොඳම දේ. අනිත් එක හැම මොහොතකම පිළියම් යොදා ගැනීම සඳහා මම කියලා තියන්නේ හැමදාම මොකද්ද අවදානමට සූදානම්. ඒක ඉතාල වැදගත්. අපේ හැමෝටම එතකොට දැන් ඔබ වහන්සේ කිව්වා ඒ හඳහන බලනකොට කර්මයට උපන් වේලාව හේතු වෙනවායි කියන කාරණේ. දැන් අපි දරුවෙකුගේ උපන් නැකත පිළිබඳව නැත්නම් වේලපත්තරේ හදනකොට හඳහන හදනකොට ඉපදුන වේලාව ලෙස යොදාගන්න දරුවා කුසින් මෙලොවට එන වේලාව, බාහිරට එන වේලාව. එතකොට කලලය කියන්නේ ජීවියක් නැති සත්වයේද නැත්නම් එතකොට ඒ ජීවය උපදින වෙලාව නද වෙලාව නැත්නම් මෙලොව එළිය දුටු වෙලාවද වෙලාව කොහොමද අපි මෙහිදී තෝරාගත යුත්තේ හරියට කෙනෙකුගේ වේලපත් කඩේදී උපන් වෙලාව කියලා අපි හඳුන්වන්නේ කොහොමද? අපි හඳුන්වන්නේ උපන් වෙලාව කියලා මව් ගැබෙන් මේ ලෝකයට පිහිවිච්ච වෙලාව. ඒ කියන්නේ විශ්වය සමග සම්බන්ධ වෙන වෙලාව. එතකොට ඒ විශ්වය සමග සම්බන්ධ වෙන වෙලාව වෙනකොට ඒ මියගිය පෙර භවයේ මියගිය ඥාතියා මෙලොව මව් ගැබට ආපු ඥාතියා එක ගමන් කරන පංච උපාදානස්කන්ධ සංයුතිය තියෙන සංසාරේ ගමන් කරන තුරු. එතකොට මේ පංච උපාදානස්කන්ධ සංයුතිය කෙරෙහි විශ්වයෙන් යම් කිරණක් ගලාගෙන එනවා. ඒ පංච උපාදානස්කන්ධ සංයුතියේ කන්හන් ධම්ම විපහාය කියන සුක්ඛම් භාවිත පඬිතෝ. කළු පැහැ ධර්ම වේගයක් හෝ සුදු පැහැ ධර්ම වේගයක් එනවා. ඒකට අර උපන් වෙලාව හරියට බලපානවා. නැකත හදන්නේ ඒ වෙලාවට. එතකොට ඇත්තටම විශ්වයත් එක්ක තියෙන ගනුදෙනුවක් අපි මුළු ජීවිතේම කරන්නේ මේ. අපි ස්වභාවික සත්‍යය හැටියට. ඒ නිසා මව්ගැබෙන් බිහි වෙච්ච වෙලාව තමයි උපන් වෙලාව වශයෙන් ගන්නෙ. නමුත් සැබවින්ම
උපත යනු එතන නොව. එතන මව්ගෙන් බිහි වෙච්ච උපතක්. අර වේලාව හදන නැත්නම් උපන් වේලාව හදන්නට ඒක යෝග්‍යයි. ඔව්. ද්විජ කියලා කියන්නේ දෙවරක් උපන්නා කියන කාරණාව. එහෙම. එතන මනුෂ්‍ය සත්‍යයොත් අනිකුත් සත්‍යයොත් මව්ගෙන් ඉඳලා එන සත්‍යයොත් බිජුවට වල ඉඳලා සත්‍යයොත් ද්විජ. ඉතින් දෙවරක් උපදිනවා. එහෙමයි. එකක් විඥානයේ මව්ගෙබට පිවිසිච්ච මොහොත. අපේ හැමෝටම මට එතනක් තව පැහැදිලි කරලා යන්න. විඥානයක් කලලයකට එකතු වෙන්නේ මොන වගේ අවස්ථාවකද? හදේ වස්තු රූපේ සම්පූර්ණ වුණාම. හදේ වස්තු රූපේ සම්පූර්ණ වෙනකම් මූල ද්‍රව්‍ය ටික සංයෝග වෙලා තියෙනවා. එහෙමයි. ඉතින් හදේ වස්තු රූපේ සම්පූර්ණ වෙනකොට තමයි එයාට ඒ විඥානය ඇතුළත් වෙන්නේ. ඒ කියන්නේ හදේ අපි සාමාන්‍ය අර්ථයෙන් සාමාන්‍ය පැහැදිලි වෙන ආකාරයෙන් කිව්වොත් එහෙම හැදෙන රූපයට යම් මට්ටමකදී යම් මට්ටමකදී ඒ කියන්නේ දැන් අපි විද්‍යාත්මකව අත්හදා බලලා තියෙනවනේ දැන් මෙන්න දැන් ඔහොම අත් වැඩෙනවා ඔළුව හැදෙනවා බඩ හැදෙනවා ඒ විදිහට ඒ ශරීර කොටස් වලින් හදේ වස්තු රූපයක් නිර්මාණය වෙනවා. මොකද මේ යම්කිසි නිශ්චිත ස්ථානයක තමයි මේ විඥානය විලා ලැබුම් ගන්න. එහෙමයි. ඒක ලැබුම් ගත්තට මොකද සමහරවිට ඒ විඥානය විසින් වෙන් කර ගන්න පුළුවන් ඒ කලල රූපය. සමහර කලල රූපය ප්‍රකාශ වෙනතුරු විඥානයේ ඊට ඉස්සෙල්ලත් ඇතුළු වෙනවා. ඒ පෙර භවයේ ඉඳලා ලබාගත්තු මනෝමය ස්වરૂපේ. ඒ විඥානය අර කලලේ වටා සැරිසරමින් ඉන්නවා එක්කෝ. මොකද කලලේ අවශ්‍ය හදේවත් රූපේ සකස් වෙනවා. මේක බොහොම සියුම් ධර්මතාවයක්. එහෙම නැත්නම් ඒ කලල රූපයේ හදේවත් රූපේ සකස් වෙලා තියෙන එකේත් මෙයා ඇතුළු වෙලා එයා එතන ලියාපදිංචි වෙනවා. සමහර විඥාන දෙකක් මේකට ඇතුළත් වෙන්නත් පුළුවන්. විඥාන තුනක් ඇතුළත් වෙන්නත් පුළුවන්. ඒ නිසාද එතකොට ඔය දරුවන් නිමුන් දරුවන් ඉතින් ලැබෙන්නේ. එතකොට සමහර කෙනෙක් මේ අර බංකෝ හදේවත් රූපේ කලලේ මම එතෙන් තමයි ලැබුම් ගන්න තැන කියලා වෙන් කරගෙන මව්ගැබ වටා පිවිසෙමින් මව්ගැබෙන් එළියට යමින් බිහි වෙන්න ආවන්න මොකද දක්වා එයා එළියේ ඉන්නවා. එහෙමයි. හැබැයි ඉන්නේ අභිනව ශරීරයක. වෙනත් ශරීරයක ඉන්නේ. දැන් අපි කුලී ගියා බලන්න යනවා ඉතින්. බලලා ඇඩ්වාන්ස් එකක් දීලා එනවා. ඒ පරණ ගෙදර ඉන්නේ එතක. පරණ ගෙදර ඉන්නවා එතක. ඇඩ්වාන්ස් එකක් දීලා එනවා. දීලා ඇවිල්ලා අපි ඊට පස්සේ මුළු මුදල ගාලා ඇතුළු වෙනවා. එකක් උදාහරණයක් වශයෙන් කිව්වොත්. මේක හරිම සියුම් එකක්. මේක අපේ අපවත් යෝදාල බෙල්ලන ඥානවිමල ස්වාමීන් වහන්සේ වගේම බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හඳුරන වහන්සේ. හරිම ලස්සනට විග්‍රහ කරලා තියෙන උන්වහන්සේලා විසින් රචිත පොත්පත්වල. අපේ හඳුරන මට තවත් ඒ හරි රසවත් සහ අපේ අවබෝධයක් ලබා ගත යුතු කාරණාවක් හැටියට මා දකිනවා. ඒ නිසා මම ඔබ වහන්සේගෙන් තවත් ඒ පිළිබඳව විග්‍රහාත්මකව දැනගන්නට කැමතියි. අපේ හඳුරන දැන් එතකොට අර ඔබ වහන්සේ කියන හදේ රූපය සකස් වෙන තුරු විඥානය බැසගන්නේ නැතිනම් ඒ අතරතුර අපි සමහර වෙලාවට දකිනවා යම් ආකාරයකට කලලයක් හටගත්තට පසුව ඒ කලලය විනාශ කරන්නට ඇතම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දෙමව්පියෝ විදියට. කලලය ඒ කියන්නේ කුසින් අයින් කරන්න. ඒක අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ කෙනෙක් මරනවා හා සමානව. එතකොට මේ විඥානයේ බැසගෙන නැත්නම් ඒ ඉවත් කරන කලලයට ජීව ශක්තියක් තිබෙනවාද සහ රූපයක් නැත්නම් මිනිසෙක් විදිහට ගන්න පුළුවන් සත්වයක් විදිහට ගන්න පුළුවන්ද ඒ තුල මනුෂ්‍ය ඝාතනයක් වෙනවද? එක කාරණාවක්. අනිත් පස්සෙ ස්වාමීන් වහන්සේ දැන් ඔය ආකාරයෙන්ම අපි බිත්තර ආහාරයට ගන්නවා. වර්තමානයේ කියනවා බිත්තරවල පැටවු නැහැ. මේවැය තියෙන්නේ මේ ශක්තියක් විතරයි පැටවු උත්පාදනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මේ බිත්තර කෑමට පවු නැහැ. එතකොට ඔය කියන තද ඒ කියන්නේ විඥානයේ බැස ගැනීමකින් තොරව තියෙන බිත්තරද කෑමට පවු නැහැ කියලා මේ කියන්නේ. ඒක සත්‍යතාවයක් තිබෙනවා. මට තව අමතකුණු කාරණාවක් තියෙනවා ඔබ මේ ප්‍රශ්නය අහදී කියා දෙන්නට. දැන් සමහර කලලයක් හදේ වස්තු රූපය ඇතුළු සියල්ල සම්පූර්ණ වෙනවා. එහෙමයි. විඥානයකුත් ඇතුළු වෙලා වෙන් කර ගන්නවා. ඒ ඉන්නේ తాවකාලික විඥානය තමයි. ඒ විඥානය දැන් විඥානය ඇතුළු වුණාට පස්සේ මේ කලලේ දඟලනවා හරි හොඳට ඒ කියන්නේ කුසයට එනවා දරුවෙක් ඉන්නවා කියලා තේරෙනවා. ඉන්නවා දැන් එයා සකස් වෙලා. නමුත් බිහි වෙන්න ඕන මෙන්න කියලා තියෙද්දි විඥානය ගිහින් මල දරුවෝ මාසදල මව ප්‍රසූත කරනවා. එහෙමයි. මාසදල ප්‍රසූත කරනවා. දැන් ඒකයි පොට්ටපාද සූත්‍රය කියන රූතුණී හෝති ගබ්බිනී හෝති ගන්ධබ්බෝ පච්චුපට්ඨිතෝ. ගන්ධබ්බය එළඹ සිටියේ වේ. එළඹ සිටි ගන්ධබ්බය එයාට එයාගේ අර එයා තව සුදුසු එයාගේ කර්ම ශක්තියට ගැලපෙන මව කුස ඒක නෙවෙයි. දැන් මේ චුතසිත ඇති වෙන වෙලාවෙම මෙන්න ප්‍රතිසන්දි ගත්තට එයාට ගැලපෙන තැනක නෙවෙයි මේ ඉන්නේ. ඒ නිසා යනවා නික්මෙන්. ඔව් ඒ නිසා යනවා. දැන් මිනිස්සු ගත්තොත් උදාහරණයක් වශයෙන් ගත්තොත් ආදිසේ මගදී හම්බෙලා කතාද මදිනවා.
ශිකසක් ගියාම කරනවා මේක මංට ජීවත් වෙන්න පුළුවන් හොඳ තැන කෙනෙක් නෙමෙයි කියලා එයා දිකසවද කළ වෙන කෙනෙක් එක්ක සාර්ථක ජීවිතයක් කරන අවස්ථා තියෙනවා. මම අනුමත කරන්නේ නෙවෙයි ඒක. නමුත් ඒක මම උදාහරණයක් කොට ගත්තේ. ඒ වගේ වෙනත් ගැබකට ගිහිල්ලා ඉන්න පුළුවන්. ඊළඟට මව ගර්භාෂයේ සකස් වෙමින් තියෙන කලල රූපය දැන් ඒක සෝදාහරිනවා. එතකොට ඒ කලලය තවම ජීවියෙක් ඇවිල්ලා නැත්තම් ජීවි බවට පත් වෙලා නැත්තම් ඒ කියන්නේ විඥානේ බැසගෙන නැත්තම් විඥානේ වැදගත් නැත්තම් ඒ කියන්නේ ප්‍රාණික වීම ප්‍රාණික බව දැන ගැනීම ඒ වගේම උපක්‍රමයක් යෙදීම ඒ අනුව මරණයටපත් වීම ඔය කරුණු පහම මේ ප්‍රාණඝාතයේ සම්පූර්ණ වෙන්න බෑ. හැබැයි බැරි වෙලා හරි දරුවා දඟලමින් සිටින දරුවෝ විඥානයක් ආපු ප්‍රාණියෙක් නම් යා එතෙන්දී අර අම්මාට සිද්ධ වෙන අකුසල කර්ම සිද්ධ වෙනවා. ඒක හරි අවිනිශ්චිතයි. ඒ නිසා මේ වෙලාවේ විඥානය බැහැගෙන නැහැ. ඒ නිසා මේ දරුවා මරුවට නැත්තම් කුසෙන් ඉවත් කළාට කාලේ ඉවත් කළාට කමක් නැහැ කියලා අපිට එහෙම තීරණය කරන්න හරි අපහසුයි. අපහසුයි. දැන් ඒ අර අතන කලලේ මූල අවස්ථාව විඥානය බැස නොගත් අවස්ථාවද සමහරට මේ මෞපිය සුප්ත සෝනිතගේ එකතුවක් තියෙනවා. මවගේ ගර්භාෂය ඔසොප්පීමෙන් පාවිච්චිපත් වෙලා තියෙනවා. නමුත් ඒකට දරුවෙක් හට නොගන්න පුළුවන්. විඥානයක් ඇතුළු නොවෙන්න පුළුවන්. එතකොට ඒකට බලපාන කරුණු සාධක රාශියක් තියෙනවා. මොකද මේගොල්ලන්ගේ මව් ගැබේ තියෙන කර්ම ශක්තියට අදාළ කෙනෙක් විශ්වයේ ඉඳලා එන්න. එහෙම කෙනෙක් නොපැමිණීම නිසා එහෙම සිද්ධ වෙනවා. ඉතින් එහෙම සිද්ධ උනේ නැත්තම් විඥානය බැස නොගත්තොත් අකුසලයක් පිරෙන්නේ නැහැ. අකුසල කියන්නේ ඒ මස්වැදල්ල නිකම් ප්‍රසූත වෙනවා. කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. එතකොට එයා මෙහෙම දරුවෙක් ලැබෙන්නාව මෙහෙම එයා අර දරුවව ඉවත් කරලා ගබ්සා කරලා ඉතින් ඒ වගේ දැන් බිත්තරේ කියන එකත් ඔබ මගේ ප්‍රශ්නයක් හැටියට දැන් බිත්තරේ කියලා කියනකොට මූල ද්‍රව්‍ය ටිකක් පමණ. එතන ජීවියෙක් ඇවිල්ලා නැහැ. රැක්කොත් ජීවියෙක් එනවා. ඒක හරි. දැන් අර මව්ගෙවෙත් ඒක ඒ අවස්ථාවත් සම්බන්ධ කරන්න පුළුවන්. කලලය හරි. නමුත් විඥානයක් ආවොත් ඒක ප්‍රාණඝාතයක්. විඥානයක් ආවේ නැත්නම් ඒක ප්‍රාණඝාතයක් නෙමෙයි. එහෙමනම් බිත්තරයක් ජීවියෙක් ආවොත් විඥානයක් දැසගත්ත ජීවියෙක් එන්නේ. ඒ අවශ්‍ය උණුසුම කුකුළු ගඳ දුන්නොත් නේ උණුසුම එන්නේ. එතකොට මේකට ඒ අවශ්‍ය තාප ශක්තිය ලබා දීලා නැත්නම් විඥානයක් එන්නේ නැහැ. විඥානයක් ආව නැත්නම් දරුවෙක් හැදෙයි කියන මතු උපකල්පනයේ මත පිහිටලා කෙනෙකුට ඒක ප්‍රාණඝාතයක් කියලා කියන්න බෑ. නමුත් ආහාරනසෝ ඉස්සෝ පොකිරිස්සෝ අනිසත්තු එහෙමයි. ඔවුන් මරාගෙන කෑවත් එහෙම ප්‍රශ්නයක් නැහැ නේද කියලා අහන්න බෑ. මොකද හේතුව ඒ කවුරු හරි මරලා තියෙන ප්‍රාණියෙක්මයි. ඒ ප්‍රාණඝාතය කියන්නේ බොහොම පරිස්සමෙන් තේරුම් ගන්න ඕන කරන එක. එහෙමයි සනස්. දැන් එතකොට එතනම තවත් පැහැදිලි කරලා දෙන්න. ගබ්සා කිරීමක් තුළ ඇතැම් වෙලාවට කුසේ ඉන්න කලලේ ඉවත් කරන්නට අම්මා කැමති නැහැ. ඔබ තාත්තා කැමති වෙනවා. එහෙම වෙලා ගබ්සා කරලා ඒ කලලේ ඉවත් කරනවා. එතකොට ඒ අකුසලේ යන්නේ තාත්තට, ස්වාමියාට. දැන් මගෙන් විමසූ ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් මම විමසන්නේ එහෙම කලලයක් ඉවත් කරපු මවක් මගෙන් විමසා සිටියා. ඒ අකුසලයේ මට පිරෙනවද? මගේ කුසේ කලලේ වැඩුණේ. හැබැයි මගේ කිසිම කැමැත්තක් නැතුව ස්වාමියාගේ බල කිරීම මතයි මම කලලේ ඉවත් කළේ. එතකොට මට අකුසලයක් වෙනවද කියලා මම විමසා සිටියා. ඔව් දැන් අපි අසංකාරික සසංකාරික බෙහෙදේ කියලා එකක් ඉගෙනගෙන තියෙනවා. තමා විසින් හිතා හෝ අනුන්ගේ බලපෑම් නිසා හෝ වේවා ඒ දෙක විශේෂ නැහැ. ඒ දෙකේ අකුසලයේ අඩු වැඩි වීමක් තියෙනවා. නමුත් ස්වාමියා කිව්වයි කියලා ඈ අකුසලෙන් බෙරෙන්නේ නැහැ. ඈට සමහර විට තව දරු දෙන්නෙක් ඉන්නවා කියලා හිතමු. තුන්වෙනි දරුවා ළඟ වැඩි ඒ නිසා අයින් කරන්න ඕන කියලා මහත්තයා යෝජනා කළයි කියමු. ඊගා කෑවත් කමන්නේ අර දරු දෙන්න අරන් ගිහිල්ලා අර මහ භයානක අකුසලයට ප්‍රාණඝාත අකුසලයට ලක් වෙනට වඩා. මොකද හේතුව මේ ගැබට ආවේ පැවිදි වෙන්න ඉන්න කෙනෙක්ද බෝධිසත්ව ගුණධර්ම තියෙන දරුවෙක්ද මේ භවයේම රාත් වෙන්න ඉන්න දරුවෙක්ද කියලා කවුද දන්නේ? එහෙමයි. මොනතරම් ගුණ සම්පන්නයිද මේ ඝාතනය කරන්න කියන කාරණාව ඒ වෙලාවේදී ඔළුවට ගන්න ඕන හැම අම්මා කෙනෙක් මේක ඔළුවට ගන්න ඕන. සමහරට එයා මේ දරු ගැබ තියාගෙන මහත්යගේ කීමනාවට එකඟ නොවි. එයා දරු ගැබ රැකගෙන මං දරුවා බිහි කරනවා. එහෙම අම්මලා තමයි සමාජේ වැඩිපුර ඉන්නේ. එහෙමයි. මොකද හේතුව කමක් නැහැ මට දරු ගැබ විනාශ කරන්න එපා. මං හිඟා කාලේ හරි දරුවා බිහි කර ගන්නවා. මං දරුවා හදා ගන්නවා. කමක් නැහැ මට මිනිස්සෙක් එපා. මං මගේ කුසට ආපු දරුවා නම් විනාශ කරන්නේ නැහැ කවදාවත් කියන හැඟීමෙන්
ක්‍රියාත්මක වෙන උත්තම අම්මලාත් ඉන්න සමාජයේ. හොඳයි. හදිසි මරණ එහෙම නැත්නම් සියදිවි නසා ගැනීම මේවා පිළිබඳව ඔබ වහන්සේ දේශනාවේදී සියදිවි නසා ගැනීම පිළිබඳව සිහිපත් කළා. දැන් අපේ හැමදෙරෝනේ එවැනි තත්වයක් තුල අපට කලකිරීමක් නිසානේ බොහෝ වෙලාවට සාමාන්‍ය සමාජයේ සියදිවි නසා ගැනීම සිදු කරන්න පහුගිය දවස්වල කතා බහට ලක් වුණා. අර ඉන්දියාවේ නළුවෙක් රංගන ශිල්පියෙක් සියදිවි නසා ගත්තා. එහිදී කිව්වා ඔහුට ඇති වුණු යම් මානසික ආතතියක් තමයි ඒට හේතු වෙලා තියෙන්නේ කියන එක. ඇත්තද නැත්තද කියන කාරණේ අපි විමසා බලන්නේ. කොහොම නමුත් මා ඔබ වහන්සේගෙන් විමසා දැනගන්නට කැමති වෙන්නේ. දැන් ඉන් කලකිරීමක් නිසා යම් සියදිවි නසා ගැනීමක් සිදු වෙනවා. අර ඔබ වහන්සේ එක්තැනක සඳහන් කළා අවබෝධයක් මිශ්‍ර කරගෙන නැත්නම් අවබෝධයෙන් ප්‍රඥාව ලබන ධර්මාවබෝධයට පත්වන විට ඒ ඇතිවන වේදනාව අරමුණු කරගෙන අවබෝධයට පත් වෙනවා. එතනදී සියදිවි නසා ගැනීමක් සිදු වෙනවා. එතකොට මේ දෙක අතර වෙනසක් තිබෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ සියදිවි නසා ගැනීම කියන්නේ මහා පවක් කියන. එතකොට ඔය කලකිරීමයි අවබෝධයයි අතර තිබෙන කාරණාව මනසේ පැහැදිලි කරගත්තේ නැත්නම් අපට අකුසලයක් පවක් සිදු වෙනවායි කියන කාරණේ වෙනවද? නැත්නම් මේ දෙකේදීම අකුසලයක් පවක් සිදු වෙනවා. මේ භවයේ අර මම කියුණාද භික්ෂුව සිය කරකැත්තෙන් බෙල්ලක් සිඳ ගන්න විට උන්වහන්සේගේ චේතනාව ඉතා පවිත්‍රයි. මොකද චේතනාවේ පවිත්‍රතාවය මම උත්සාහ කළා මට මේ භවයේ මේක කරගන්න බෑ. ඒ නිසා මම ඊළඟ භවයේ මේක සම්පූර්ණ කරගන්නවා කියන උතුම් චේතනාව ඇති කරගෙන තමයි උන්වහන්සේ සියදිවි හානි කරගන්නට කල්පනා කළේ. එහෙමයි. නමුත් උන්වහන්සේ දියුණු කරන ලද මනසක් තියෙන නිසා උන්වහන්සේට වේදනාව අනුපස්සනා කරමින් රහත් වෙන්න පුළුවන් වුණා. එහෙමයි. එතකොට නිකන් සියදිවි හානි කරගන්න කෙනෙක් තමා පිළිබඳව තමාට සියදිවි හානි කරගෙන හේතු පුතුණු කාරණාව ඇති කළා පිළිබඳව පුදුමතරම් කලකිරීමකින් කලකිරීමයි ද්වේෂ එතන ද්වේෂ මූලයි. එහෙමයි. ද්වේෂ මූලයි මෝහ මූලයි දෙකම. ඒ ද්වේෂ මූල මෝහ මූල කියන මේ දෙකෙන්ම තමයි එයා මරණයටපත් වෙන්නේ. අර භික්ෂුව වගේ නෙමෙයි. එතකොට එසේ මරණයටපත් වෙන කෙනාට අපි දන්නවා සමහරට එයා බොහොම පිං කළ කෙනෙක් වෙන්නේ. හැබැයි සතර අපාය තමයි යන්නේ. සතර අපාය තමයි යන්නේ. මොකද ද්වේෂ මූලයි මෝහ මූලයි දෙකම තියෙනවා. තුලින් දෙකක් මේ දසල තුලින් දෙකේ කතාව හරියට තියෙනවානේ. ඒ නිසා තුලින් දෙකක් තියෙන අපාය පැත්ත. එහෙමයි. දැන් අපි සාමාන්‍යයෙන් මහා ඥානයක් නැතත් අපේ පරණ අම්මලා තාත්තලාට මේ මහා විපස්සනා ඥාන ධර්ම අවබෝධය එහෙම තිබුණේ. නමුත් හරිම ශ්‍රද්ධා සම්පත්තියෙන් පින්දහම් කළා. එය දැහැෙන කාමස්වර රත්වේද කාමස්වර්ගයෙන් පරිමිතර කැති. මොකද හේත තුනෙන් දෙකක් ඒගොල්ලන්ට තිබුණා. මොකද්ද තිබුණ තුනෙන් දෙක? එකක් ලෝභයක් තිබුණේම නැහැ. දරුවන් යුතුයසුකම් ඉෂ්ට කළා, වෙහෙර විහාරස්ථාන මගේ කියන හැඟීම් කටයුතු කළා, මෛත්‍රියෙන් විතරම ජීවිතය ගත කළා. දැන් අපට හම්බෙන්න බොහෝ දෙනා එහෙමයි. හරි මෛත්‍රී සාගතයි. හරි අතට ලැබෙන දේ කන්න ලැබෙන පතට බෙදා ගන්න බත් ටික දෙනවා. ඒ තරමට හොඳ ජීවිතයක් ගත කරනවා. නමුත් එයා ඉස්කෝලේ ගිහින් නැහැ. ගොඩක් ඉගෙනගෙන නැහැ. සරල ධම් දේශනාවක් කළොත් නිසා එයාට ගැඹුරු බණක් කිව්වට මොකවත් තේරෙන්නේ නැහැ. සමහරට එයා ජීවිතේ සමහර කාරණාවල් පිළිබඳව ඈතතර කල්පනා නොකර දරුවන්ගේ කීන් වලට බහට රැවටිලා ඊට කඩන් එයා සතු දේවල් ලියලා දීලා අර මේ මෝඩකම් අනන්ත කරලා තියෙනවා. නමුත් ඒකට දේශයක් ඇති කරගන්නෙත් නැහැ. නෑ අර මෝහය නිසා මේක වෙන්නේ. අවබෝධයෙන් නිතිකම නිසානේ. නමුත් ලෝභ ද්වේෂ දෙක සාමාන්‍යයෙන් තුනෙන් දෙකක් ඇටියට අලෝභ ද්වේෂ තුලින් දෙකකටම පුරවලා තියෙනවා. එහෙම එක්කනා මලට බය වෙන්න දෙයක් නෑ. මොකද එයා සත්‍යද කාමස්වර්ගයේ තමයි උපදින්නේ. එහෙමයි. හොඳයි. තවත් ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා උතන. යමෙක් මරණ ලෝභ ද්වේෂ දෙක අඩු කරගෙන බොහෝම මෛත්‍රියෙන් හොඳ පරිත්‍යාගයෙන් ඉන්නවා. අන්තිම වෙලාවේ සිහි කල්පනාව නැතුව ඉන්නවා. මිනිස්සු හැමදාම අහන ප්‍රශ්නයක් නෝ. ඔව් සතිය නැතිව මුලාවටපත් වෙනවා. මුලා සිහි කල්පනාව නැතුව ඉන්නවා, අඳුරන්නේ නැතුව ඉන්නවා, දුව පුතා කවුද කියලා අඳුරන්නේ නැතුව ඉන්නවා. එහෙම අය මැරුණාම එහෙම නැත්නම් රෝගී වෙලා එක තැන ඉඳගෙන සමහරට බල මූත්‍ර වැగిරෙනවා. එහෙම එක්කෙනා කොහොමද අපේ අම්බරේ දැන් අපේ අම්මා මෙහෙම මෙච්චර පින්කම් කළා, මෙච්චර තාත්තා පින්කම් කළා, සීයාච්චි මෙහෙම පින්කම් කළා. ඉතින් මේ වගේ තමයි මලේ මොකද අපේ අම්බරේ වෙන්නේ කියලා අහනවා. අර තුනෙන් දෙක ගැනම තමයි කියන්න තියෙන්නේ. එතකොට තුනෙන් දෙකේ ශක්තිය තියෙනවා නම් ඇදෙන්නේ වැඩිපුර ශක්තිය තියෙන තැනකට. එහෙමයි. තේරුණාද? දැන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ඉල්ලන්නේ ඇයි? මේ තුනෙන් දෙකේ බලය නැතුව ශක්තිමත් කරන්න බෑ. මොකක්වත් සම්මත කරගන්න විදිහක් නැහැ. එහෙමයි. රට වෙනුවෙන් දැන් අපිට තුනෙන් දෙකේ බලය ලැබලා දුන්නොත් අනාගතේට මේ රට කොච්චර සස්ත්‍රීක වේද කියලා පේනවා. දැන් ඉන්න ජනාධිපතිතුමා හරි කෙලින් කතා කරන කෙනෙක් නේ. දැන් ශ්‍රී ලංකා මහ බැංකුව කිසිම දායකත්වයේ ශක්තිය සපයන්නේ නැහැ කියන එක තා තදින් අවධාරණින් කිව්වා. ඔහෙලා මට කරන්න ඕන සැලැස්ම දෙන්නෙත් නැහැ, මං දෙන සැලැස්ම කරන්නෙත් නැහැ. අන්න දැන් මුළු ලංකාවේම බැංකු කලබල වෙලා.
දැන් ආයේදී මරෝමය ව්‍යවසායකයන් දිහා බලන ඒ කියන්නේ බැංකු තියෙන්නේ මූල්‍ය ආයතන තියෙන්නේ මිනිසයා වෙනුවෙන්. එයාලට සහායක් වෙන්න මිසක් ඒගොල්ලෝ හිර කරන නෙමෙයි කියන එක තමයි එතුමා නැවත නැවත එතුමා කිව්ව පැහැදිලිව මහ මේ කොටුවෙන් එළියට එන්න කියලා. ඔව් මහ බැංකු හොරු ඉන්න වෙලාවෙත් ඔබතුමාලා තමයි හිටියේ. ඔබතුමාලට ඒකට ශක්තිය දෙන්න පුළුවන් නම් ඇයි බොලෝ මට ශක්තිය දෙන්න බැරි? ඒ නිසා මේ ජනතාවටත් මේ වෙලාවේ අමතන්න වෙන්නේ ඔය ටික කියලා තමයි. මැදමාවතේ ඉඳලා. එහෙමයි. ශක්තියක් දීපල්ලා. පාට දිහා බලන්න නැතුව, පක්ෂ දිහා බලන්න නැතුව, උඹලගේ බඩ දිහා බලන්න නැතුව තුනෙන් දෙකේ ශක්තියක් ලබා දීම අවශ්‍යයි. මොකද අපිට එක දේශපාලනඥයෙක්වත් ඕනේ නැහැ. අපිට ඕන රටක් විතරයි. එහෙමයි. අපි බලන්න ඕන රටේ හෙට වෙනුවෙන් යමක් කරනවාද? ඒක දිහා බලන්න පුළුවන් ශක්තියක්, ඥානයක් ලබා දෙන්න ඕන. කවදද ಜಾති පුරෝගාමී බවට කටයුතු කළේ ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලා ඍජුව කතා කරාට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතනවා. එහෙමයි සර්. අන්තගාමී වෙන්නේ නැතුව මැද ඉඳගෙන දුර්වල තැනක් තියෙනවා නම් දුර්වලයේ දුර්වල තැන අපි එවලෙම කතා කරනවා. ඒ කියන්නේ කතා කරනවා කියන්නේ ඡන්දය ඉල්ලන්න යනවා කියන එක නෙමෙයි. නෑ නෑ. මේ වෙලාවේ සත්‍ය වශයෙන්ම යන්තමට හරි හැංගීමත් එක්ක බුද්ධිය ශක්තිමත් තිබෙනවා. ඕනම කෙනෙකුට මම මේ කිව්වේ මොකද්ද කියන එක තේරෙනවා පැහැදිලිව. මම හැංගීම් මම කතා කරේ බුද්ධියෙන්. ඔව්. එද අපේ ජනතාව ක්‍රියාත්මක විය යුතු මේ වෙලාවේ බුද්ධිය මිසක් හැංගීමෙන් නෙමෙයි. සහ මේ මගේ දෙමව්පියෝ මගේ පැරැන්න මගේ ආදී මුතුන් මිත්තෝ රැකගෙන ආපු පක්ෂයේ නිසා මම මේකට කතිරි ගහනවාමයි කියන දැන ඉන්න ඕනේ අපි. ඔව් දැන් මම මේ වෙලාවේ ඔබට කියන්නේ ඔබේ ගෙදරට කවමදාවත් ගොඩ වෙච්ච නැති. උඹලා කෑවද බිව්වද කොරෝනා වසංගතේ කාලේ කියලා ඇහුවේ නැති ඒ කාලේ දැන් හිටානිට ගෙදෙට්ට එනකොටම හපල්ලා. උඹලා ඔය ජීවිතේ අපේ ගෙටාවේ පළවෙනි වතාවට නේද? අහන්න ඕනේ ඒක. මොකද අපි අප වෙනුවෙන් නම් පාලන තන්ත්‍රය යමෙක් තෝරන්නේ අපට උන්ගේ මොකවත් වෙලා නැත්තම් යම් කෙනෙක් කිව්වොත් සානංශ ඉතින් අපිට තාම එහෙම අවස්ථාවක් තිබුණේ නැහැ. ඔව් අපි පළවෙනි වතාවට තමයි එන්නේ. ඒ ඔබ වෙනුවෙන් නෑ ඒ පළවෙනි වතාවට නෑ කරන්නේ මම මේ කතා කරන්නේ. ඵලයේ තියාගෙන ඉඳලා ආවේ නැති මෙච්චර කොයි කාලෙ පැත්තේ හිටියා. කොයි පැත්තේ හිටියද? කොයි තුනෙන් දෙකිල්ලේ පැත්තේ ඉන්නේ උමුත් ඉන්නවා එහෙම. එහෙමයි. ඒ වගේම තුනෙන් එකක් ලැබෙන්නේ නැහැ කියලා හිතන අය කිමුත් ඉන්නවාම. ඒ ආවම උන්ට මේක තිබුණ තුනක් නැති වෙනවායි කියන මට්ටමයක් තියෙනවා. පැහැදිලි පොරොන්දු පත්‍රයක් ඇතුළු තමයි ඔබ ඔබේ තන්ත්‍රය පාවිච්චි කළ යුත්තේ. එහෙම නැතුව මුලාවට රැවටිලා නෙමෙයි. ඔබ වෙනුවනුත් රට වෙනුවනුත්. රට වෙනුවෙන් කරන වේස්තු අරන් එනවා එනකොට. එහෙමයි. හැල්බිල් එකක් දෙනවනේ. ඔව්. නමුත් ඔබ වෙනුවෙන් කළේ මොනවද? අපි දන්නේ නැහැ රට වෙනුවෙන් කරපු ටික. අහන්න මං වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්? එහෙමයි සානංශ. දැන් මෙහෙ આવොත් මං අහනවා. එහෙමයි. තන්ද 100ක් තියෙනවා. එන එකක් නෑ මට නම් හිතෙන්නේ. මොකද කරන්නේ? කියපාර. මට විශ්වාසය එන එකක් නෑ. මේ කොහොම නමුත් දැන් අපි ඒ කාරණාවත් පැහැදිලි කරගමු. ගින තමයි මේ මරණය කියන එකත් එක්ක අපි මේ සාකච්ඡාවට ප්‍රවේශ වුණේ. අපේ හැමදෙරනේ අපි ඒක පිට ගියාද? කමන්නේ. මේ කාලයට අනුකූලව මම හිතන්නේ ඒ කාරණාත් අපි සාකච්ඡා කළේ ඇති. මොකද අපිට මේ ධර්මය රැක ගන්නට හෝ ධර්මය පිළිපදින්නට හෝ අපේ ජීවිත රැක ගන්නට හෝ රටක් තිබිය යුතුයි. මේ හරහා ඉගෙන ගත යුත්තේ මරණයේදී තුලින් දෙක හදා ගන්න ඕනේ. කොයි පැත්තක තුලින් දෙකද දැන් හදාගන්න තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ ලෝභ දේශ කියන එකත් කරලා මෝහයට යම් තරමක ලං වෙලා තියෙනවද? නැත්නම් ලෝභ දේශ දෙකට තාමත් හිර වෙලා මෝහෙනුත් ක්‍රියාත්මක වෙනවා. ඔව් කියලා හිතනවා මිනිස්සුන්ට මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි කිව්වම පාලියෙන් හරි අමාරුයි. මිනිස්සුන්ට මොකවත් තේරෙන්නේ නැහැ. මෙහෙම කිව්වම සරලව තේරෙනවා. එහෙමයි සර්. දැන් අත්දැකීමකුත් තියෙන්න බෑ. උදාහරණයක් බුදුහාමුදුරුවෝ උදාහරණ ගත්තේ ඒ කාලේ තිච්චා. මන් තුනෙන් දෙකේ ශක්තිය ගත්තේ පාර්ලිමේන්තුවේ. හොඳයි. අපි දැන් මරණයේදී ඇතිවන සංවේගයක් ගැන ඔබ වහන්සේ සිහිපත් කළා. දැන් සමහරු අපේ සාමාන්‍ය පෘථග්ජන සංවේගය පිළිබඳව මම ඔබ වහන්සේගෙන් විමසන්නේ. කෙනෙක් මිය ගියාට පස්සේ හිතයිශීන් ඥාතීන් දරුවෝ මුණුපුරෝ නැත්නම් මේ Tamanට ළඟම අය අඬනවා, වැළපෙනවා. එතකොට ඡායාරූප තියලා මල් පහන් පූජා කරනවා. ඊට පස්සේ දුක කියනවා. තමාවත් එදෙන්න ගන්න කියලා නිතර ඇවටිලි කරනවා, අඬ කියනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ කන්නලව් කරනවා කියලා එහෙම කරනවා. එතකොට තමන්ගේ ළඟට එන්න කියලා ආරාධනා කරනවා. මේවා කළාට කමක් නැද්ද? මේවා හානියක් තියනවාද? මියගිය කෙනාට මේකෙන් බලපෑමක් තියනවාද? ඉන්න කෙනාට මේකෙන් බලපෑමක් තියනවාද? මේ වගේ කිරීම තුළ මියගිය කෙනාට හෝ ඒ කරන කෙනාට. තාම වටින ප්‍රශ්නයක්. දැන් මිනිස්සු මල කඳක් ළඟ තියාගෙන අඬන වැළපෙන දැවෙන තැවෙන එක තුළ මියගිය ශරීරය ගැන නෙවෙයි ඇත්තට මිනිස්සු ඒ අඬන්නේ වැළපෙන්නේ. එයා ගත කළ ජීවිතයත් ඔබ ඔවුන් සමග ගත කළ ජීවිතයත් පිළිබඳව සිහි වෙලා. එහෙමයි. ඇත්තට මෙතෙන්දී අතීතය පිළිබඳව හිතමින් මිස කවුරුවත් දන්නේ නැහැ අනේ ඔබට ඊළඟ ආත්ම භාවය මොකද්ද වෙන්නේ කියලා.
අනේ මට ඊළඟ ආත්මෙ මොකද වෙන්නේ කියලා අහන්න තුනත් අනේ මං ඉතින් කොහොමද ජීවත් වෙන්නේ ඔයා නැතුව කියලා නේ අඬන්නේ. මං ඒ නිසා මේ කවි තුනක් ලියලා තියෙනවා. ඒ කවි තුන කිව්වම හුඟක් දේවල් තේරෙනවා. ආවලෙසින් යයි මගේ සිත අලුත් ගතක් සොයා ජීවත් වන අය හඬනවා මියගිය බව කියා ආවතිබෙන තුරු සතරට සිත ඉවතට නොයා දුක ඉපදී මරණය ළඟ යමින් නිවනම සොයා අනිත් කවි බලන්න මල කඳක් මිස වෙන නමක් නැත පන කඳ ඇති තුරා පමණක් නමක් නැත මල කඳ දර කඳක් මිස එහි පනක් නැත මල කඳ රූ කඳක් ලෙස දෙසු බණක් නැත අනිත්‍ය පොදිය පෙට්ටියේ තබාගෙන දුක් වේ හඬයි සමහරු හිස බදාගෙන අනිත්‍ය පොදිය කර මත තබාගෙන සොහනට රැගෙන යයි පිළිකොළ නිසා වෙන මරණය ළඟ හඬන්නේ වැළපෙන්නේ දැවෙන්නේ තැවෙන්නේ ඊට වඩා ඔබට ගිය ධර්ම මනසිකාරයක් නැති නිසා සමහර විට හිත දියුණු කළ කෙනෙක් තමන්ගේ දරුවගේ මලකඳ ඉදිරියේ තියාගෙන ඒ දිහා උපේක්ෂාවෙන් බලාගෙන මරණ සතිය වඩන්නට පුළුවන් තරමේ දියුණු තත්ත්වයක් තියෙන අයත් මේ අතර ඉන්න බව අපි මතක් කරන්න ඕන. හැබැයි සමාජය නම් කියන්නේ එහෙම දකිනකොට හිත දරන මිනිහෙක් ගලක් වගේ මිනිහෙක් කිසිම දුකක් නැහැ කියන. හැබැයි ඒ තමයි අවබෝධය වෙන්නේ. ඒ තමයි අවබෝධය. ඒක අත්තාධිපතිනේ ලෝකයේ මොනවා හිතුවත් ප්‍රශ්නයක් නැහැ. තුනෙන් දෙකක් ඇතර තියෙනවා. මොකද්ද? ධම්මාධිපති අත්තාධිපති. ලෝකයා සමහර විට චෝදනා කරන්න පුළුවන්. නමුත් ලෝකයා ඉදිරියේ ඇතෙමි කොච්චර වටිනවා. ඔයා භාවනා කරන කෙනෙක්. ඔයා අපට දෙන ආදර්ශය හරි වටිනවා. ඔයා හවල් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන කෙනෙක්. ඔයා අපට දෙන ආදර්ශ හරියට වටිනවා. කොහොමද ඔහොම හිත හදාගෙන ඉන්නේ? අනේ අපටත් කියලා දෙන්නකෝ කියලා. සමහර කෙනෙක් තුනේ ඡන්දෙම අර නොහඬ ඉන්න එක්කලාට දෙනවා. තුනෙන් දෙකේ නෙමෙයි. මොකද්ද අත්තාධිපති ධම්මාධිපති ලෝකාධිපති. ඒ නිසා වැදගත්ම වෙන්නේ ධර්ම ස්වභාවය පිළිබඳව මානසිකාරය. නමුත් අනපේක්ෂිත අචින්තිතම්පි භවති චින්තිතම්පි විනසිත නොසිතූ දේ සිදුනාම එකවරම මානසික චලනයක් එනවා ඒක ස්වභාවය. ඒ මානසික චලනයේ දවස් එකක් දෙකක් තුනී වෙනවා. සමහරට පාංශුකුල අවස්ථාවේදී භාග වෙලාවට ඉස්මතු වෙන පුළුවන්. දේශනා කරන්නේ ಗುಣ නෙවෙයි බණ. දැන් ගුණ දේශනා කරන්නේ අනේ මේ නෝනට සලකපු හැටි මේ දරුවෝ අම්මට සලකපු හැටි මං හොඳට දන්නවා කියලා ඔන්න දිගටම ඒ සලකපු ආරෝමය කියනකොට අරුන් තව මරලා තුන දීලා යනවා. ගුණ කතනේ හරි භයානකයි. ගුණ කතනේ භයානකයි. ඒ නිසා ගුණ කතා නෙවෙයි වැදගත් වෙන්නේ බණ කතා. කවුද මේ ගුණ කතාව කියන්නේ අපිමයි. එහෙනම් අපි බණ ටිකක් කිව්වොත් මොකක් එන්නද ධර්ම මනසිකාරයක් එන්න එතන අර මනුස්සයට පින් සිද්ධ වෙනවා. අටුම ගානේ දැන් ආරෙද්ද අල්ලගන්න රෙද්ද පූජා කරන්න කියලා අපි අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා දිවිජ්ජන්ති තේසං උපසමෝදුකෝ වෙන බණක් ඕන නැනේ. ඔය ගාතාව අර්ථ විවරණය කළා දුන්නොත් මේ ඔබ අඬන්නේ අර මං කිව්වා අනිත්‍ය පොදිය දැන් මේ පෙට්ටියේ තියෙනවා. අනිත්‍ය පොදිය පෙට්ටිය තබාගෙන දුක් වී හඬයි සමහරු හිස බදාගෙන ඔබ හැම හිස බදාගෙන අඬන්නේ අනිත්‍ය පොදියකට. තව ටිකකින් ඔබ මේ අනිත්‍ය පොදිය කරමත තියාගෙන දැන් පෙට්ටිය මත තියලා තියෙනවා. ඔබ කරමත තියාගෙන අරගෙන යනවා. මේක නෙවෙයිද සත්‍ය. මීට වඩා යම් සත්‍යයක් දැන් මේ මල කඳ තුල තියෙනවා නම් මට කියන්න. ඔබ මේ මල කඳට ප්‍රාණය දෙන්න පුළුවන් කෙනෙක් නම් මේ වෙලාවේ ඔබ මමත් ඔබ සමග එකතු වී හඬනවා දැවෙනවා වැළපෙනවා. ඒ නිසා හිස් බොළඳ හඳ ඉල්ලා හඬන්න උන්වටපත් වෙන්න එපා කියන කාරණාව අනිත් පැත්තෙන් එතන මිය ගිය කෙනෙක් මර ගිය මොහොතේ පටන් ඇතැම් වෙලාවට එයා මේ තමන්ගේ ඥාතීන් වෙත සිවුම් ශරීරයෙන් එන්නට පුළුවන් අභිනව සිවුම් ශරීරය. ඒ එනකොට මේගොල්ලෝ අඬනවා වැළපෙනවා දැවෙනවා තැවෙනවා දවස් 5ක් කරනවා 6ක් කරනවා 7ක් කරනවා. එයා එන්නේ සහනය බලාපොරොත්තු වෙන. එතකොට මෙතන අඬනවා වැළපෙනවා දෙකට එයාට එන්නේ දෝමනස්ය.
එතකොට එයා යම් සුගතියකට යන්න හිතන්නේ සුගතියත් අහිමි කරන්නේ මේ ඇඬිල්ලෙන් එරපිල්ලෙන් දැවිල්ලෙන් දැවි. ඒ කියන්නේ මම අහපු ප්‍රශ්නේ ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ එහෙම කරන එකෙන් මියගිය කෙනාටත් අපි හානියක් කරලා තියෙනවා. විශාල යහපතක් කරන්නේ. කිසිසේත් යහපතක් නෑ. කිසිසේත් යහපතක් නෑ. මම හැමදාම කියන්නේ මේ දුව වෙනුවෙන් පුතා වෙනුවෙන් ඔයා තරම් හතුරියක් වැඩි නඩනවන වැළපෙනවන අම්මා. මම එයාට කියන්නේ අනේ හාමුදුරනේ මං හතුරුකමක් කරන්නේ නැහැ මේ පින්කම් කරන්නේ. ඔයා අඬා කරන පින්කමෙන් මෙන්න මේකයි දරුවට ලැබෙන විපාක. කෙනා අඬා පින්කම් කරන්න හොඳ නැහැ. අඬා පින්කම් කරන්න දෙපා කියලා මම හැමදාම කියන්නේ. එහෙමයි. මොකද අපි සාමාන්‍ය හිත හදාගෙන දානයක් මාසයක් දෙකක් තිස්සේ ලෑස්ති කරලා 3 මාසෙ පැන් වඩනකොට අඬනවා නම් අන්තිම මොහොතේ වැඩේ හවුතු වෙනවා. සෝමනස්ස එකක් නෙමෙයි එන්නේ සෝමනස්ස එකක්. පිනේ යන සෝමනස්ස එකක්. කිරි කලයක් දෝල ගොම බින්දුවක් දැම්මම අපි හම්බෙන අපිට සමුගන්න කාල වේලාව උදා වෙලා රසවත් ඒ වගේම වැදගත් ඒ වගේම අපිට අවශ්‍යම කාරණා ටිකක් තමයි මේ ඉස්මතු කරමින් අපි සාකච්ඡාවට ගෙනාවේ. හැබැයි කාලයත් එක්ක ඊළඟ සතියට ගෙන යන්නට සිදු වෙනවා. කොහොම නමුත් ඒ සතුටින් රැස් කළ පින අනුමෝදන් කරන්නට ඒ වගේම සතුටින් අපි කළ ඒ කතාව තුළ රැස් කරගත්තු ශක්තිය ආශිර්වාදාත්මකව බෙදා දෙන්නට මේ අවසාන විනාඩි කිහිපයේදී ඔබ වහන්සේට සහාය වුණු දායක වුණු හැම දෙනා වෙනුවෙන්ම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. පළමුවෙන් මම ආශිර්වාද කරන්නේ හැම දිනකටම මරණය වරන්නට ශක්තිය ලැබෙන්නට කියලා. මරණ දවසට තමයි අපි කියන්නේ පරිනිර්වාණය. අපිට මේ පරිනිර්වාණය බුදු කෙනෙක් දැක ලබන්නට උවමනාවක් නැහැ. ධර්මයේ තුලින් බුදුන් දැකීමේ අවශ්‍යතාවය තියෙනවා. මේ ධම්ම දේශනා සිද්ධ කරන්නේ ධර්මයේ තුලින් බුදුන් දැක නිවන් දකින්නයි. පින්නදී ඔබට ඒ සඳහා විශේෂයෙන් ආශිර්වාද කරමි. අපි මේ පූජා භූමිය අභිවර්ධනය වෙනුවෙන් අත්‍යවශ්‍ය යුගයක කාලයක අපට විවිධ ආකාරයෙන් උදව් උපකාර කළා වූ දායක ශ්‍රාවිකා පින්නතුල්ලාට මේ වෙලාවේ විශේෂයෙන් යමක් සිහිපත් කරන්න ඕනේ. ඔබ හැමදාමත් සෑමලුව දකින්නට ඔබ හැමදාමත් නේවාසික කුටි දකින්නට ඒ පූජාවට සහසම්බන්ධ වෙන්නට සිහින බවමින් සිටින නමුත් අපට මේ පහුගිය යුගයේ ඇතිවෙච්ච විවිධ වූ අහේනිකම් අමාරුකම් බැරිකම් නිසාම ඒ කටයුත්ත බොහෝ කල් දාන්න සිද්ධ වුණා. දැන් මේ වෙලාවේ නැවත සෑමලුවේ කටයුතු කරන්නට කටයුතු ආරම්භ කළා. ඉතින් අපට අපෝපකාර කළ පින්නතුල්ලාටයි අපි මේ මොහොත වෙන විට පින් අනුමෝදන් කරන්නේ අතීතේ. ඒ නිසා අනාගතේ මම දන්නවා සියලු ශ්‍රාවක ශ්‍රාවිකවෝ බොහොමත්ම අමාරු ආර්ථික කාලයක මේ ජීවත් වෙන්නේ. නමුත් පින්නති ඔබ අප වෙනුවෙන් කරන ලබන යොදුන් ලබන හැම සතයක් මහත්ඵල වහානසංස ගෙන දෙන පින්කමක් නිසා නැවත මේ පින්කම නිමා වුණාට පස්සේ ඒකට එකතු වෙන්න බැරි නිසා බට උදව් උපකාර කළා වූ නොකළා වූ සියලු දෙනාටම ආරාධනා කරනවා. බට තවදුරටත් ශක්තිය දුන්නොත් අපට අඩුම ගානේ ලබන වෙසක් පොහොයටවත් මේ ගොඩනැගිල්ල සෑම අලුවක් හැටියට ගොඩනැගිල්ලේ විවිධ අවස්ථා තියෙන ධර්ම ශාලාවක් හැටියට ඔකේ සංඝාවාසයක් හැටියට පූජා කරන්න අවස්ථාව සැලසී ගියා. ඒ සඳහා අද දවසට නාම ලේඛනයේ අනුපිළිවෙල අනුව තෝරාගත්ත නම් කීපයක අපේ අවධානය යොමු කරනවා පුණ්‍යානුමෝදනා සඳහා. කඩවත ගෝඩහින පාරේ සීතා සූර්ය බණ්ඩාර පින්වත් මහත්මිය රුපියල් 30000ක බරපණක් යොදමින් දානමාන ආදී සියලු පින් කටයුතු වලටයි ශක්තිය දුන්නේ. අභාවයටපත් වුණු සෙනෙහබර ස්වාම පුරුෂයාණන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත් දරුණු පුරුකරන ඇතුළු හැමත නිදුක් රෝගී සුවයත් මේ ප්‍රාර්ථනා කොට තිබෙනවා. ඒ වගේම මහපල්ලේගම ඒ.පී. ආනන්ද සිල්වා මහත්මයා රුපියල් 30000ක් යොමු කරමින් පෞගිය හිඟ දාන පියවා ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත් හැමත නිදුක් රෝගී සුවය පතන්නටත් දරුතුන්දනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නා ප්‍රාර්ථනාවත් ආනන්ද සිල්වා මහත්මයා තුළ තියෙනවා. ඒ වගේම වානලුවාවේ ශිරිසෙවණේ අංක 3 නිවසේ අමරාවතී පින්වත් මහත්මිය ඇතුළු බුදු පිරිස රුපියල් 40000ක වරපැනක් දානමාන හිඟකම් පියවා ගැනීම සඳහා විදුලි බිල ජල බිල් ගෙවා ගැනීම සඳහා අපට ශක්තිය වශයෙන් පූජා කළ තිබෙනවා. සියලු දෙනාම නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් සුජීවත්ව මේ පින්කම සහාය ශක්තිය දෙන කුල පවුල හැමත නිදුක් රෝගී සුවය ප්‍රාර්ථනා කොට තිබෙනවා. ඒ වගේම මීගමුව මීරිගම පාරේ අංක 186 දෙක නිවසේ ආශාන් මහත්මයා ඒ.එම්.ඒ. පත්විනී පින්වත් මහත්මිය රුපියල් 25000ක බරපැනක් සෑමලු නිර්මාණය වෙනුවෙන් පූජා කරමින් අවිෂ්ක සඳරුවන් පුතාගේ ජන්මදින වෙනුවෙන් ආශිර්වාදපතන්නට කියා තිබෙනවා. විශේෂයෙන් දරුවන්ට සෙත් පතන්නම ගුවන් හමුදාවේ සේවය කරන ජාතිය විරුවෙක් හැටියට
ඒ වගේම පැපිලිවල පල්ලේගම සිරිමතී පින්වත් මහත්මයා රුපියල් 25000ක් බරපණක් පූජා කරමින් සෑමරු නිර්මාණයට ශක්තිය ලබා දුන්නා. මියගේ සෙනෙහබර ස්වාපුරුෂයා ඇතුළු මියගේ සියලු ඥාතීන් පින් අනුමෝදන් කරන්ට සුජීවත් හැමත නිදුක් නිරෝගී සුවය පතන්නට ඒ පිරිස බලාපොරොත්තු වෙනවා. එහෙම තමන්ගේ අරමුණු වශයෙන් දානවාන ආදී කටයුතු වලට සෑමරුටි කියලා වෙන් කළත් දානමාන කටයුතු වලට යොදවපු බරපැන් බොහෝ දුරට අපි පිරිමහගෙන බොහොම අඩුවෙන් සරලව වළඳලා ඒ සියලු මුදලුත් අපි දරට යොදවාගෙන තියෙන්නේ මේ සෑමරු නිර්මාණයේ හිඟ පියවා ගැනීම සඳහා. ඉතින් ඔබ හැම දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය අනන්ත බලය දාන පාරමිතාවක් වේවා. සත්තු කුල පරම්පරාවක මියගිය ඥාතීන්ට පින්පඩොරක් වේවා. පින් නැති ඔබ හැම දෙනාටම නිරතුරුව රැකවල් සලසන්නා වූ සියලු දෙවියන්ට දේව පින්පඩොරක් වේවා. පරම ශාන්ත ලෝතුරු නිවන් සුවයට හැමතෙම මේ කුසලයේ පාරමිතාවක්ම වේවා කියලා පින් පෙරටුව ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල වැඩසටහනෙන් සමුගන්න වෙලාවේ අපි ඔබට සිහිපත් කරනවා මේ පූජනීය සිද්ධාස්ථානයේ දුරකථන අංක එසෑමල්ව නිර්මාණය කරන්නට සහ ඊට සමගාමී අනෙකුත් කටයුතු වෙනුවෙන් දායක වන පින්නතුන් මෙන්න මේ අංකයට කතා කරන්න 0.70 13 14 625 0.70 13 14 625 0.33 222 43 84 0.33 222 43 84 එවැගේම අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හම්බුන් වහන්සේගේ දුරකථන අංකය 0.71 222 844 0.71 222 844 ඒ අංකත් මතක් කරමින් අද දවස් තුලදී වැඩසටහන තුල අපට අප කෙරෙහි අපේ ජීවිත කෙරෙහි ජීවිතේ නිමාව කොයි මොහොතේ උදා වෙන්නට පුළුවන් මරණය පිළිබඳව අපට වටිනා වූ කාරණා රැසක් අන්තර්ගත කළ දේශනාව අපේ ජීවිතයට ඉතා වටිනාකමක් එකතු කළා.